අයිබෝන් සුබ රාත්‍රියක් වාසනාවන්ත රාත්‍රියක් වාරණය කළ නොහැකි අදහස් ධාරණය කරනු පිණිස අදත් තීරණය ගැනීම සඳහා වන පූර්ණ නිදහස ඔබ අභියස තබමින් අපි සූදානම් සංවාදය ආරම්භ කරන්න. ගොවියා රජ කරන කාබනික වගාව පිළිබඳව අපි අද ටිකක් කතා කරන්න සූදානම් ගැඹුරින්. කාබනික වගාවෙන් ලක්ෂ ගණනින් උපයන්න ඔබ සූදානම් වෙනවා නම් ඒ සූදානම් වීම වෙනුවෙන් පෙරමග තරන්ට අපි සූදානම් වෙන්නේ. මේ දිනවල ටිකක් වැඩිපුරම සාකච්ඡාවක් සංවාදයක් ඇති වෙලා තියෙන එකක් තමයි කාබනික පොහොර වගාව නැත්නම් කාබනික වගාවට 100%ක්ම අනුගත වීම රසායනික පොහොර භාවිතයෙන් වියුක්ත වීම. මේ වෙනකොට ගම් මට්ටමේ ගොවි සංවිධාන සමහර වෙලාවට පුද්ගලයන් මේ වෙලාවෙත් විරෝධතාවල නිරත වෙනවා අපිට පොහොර දෙන්න කියලා. උන් ඒ ඉල්ලන පොහොර කාබනිකද රසායනිකද කියන කාරණය සම්බන්ධයෙන් විවෘත සංවාදයක් නැහැ. කොහොම නමුත් ඔවුන්ගේ වැඩි බරක් තියෙන්නේ මේ වෙලාවේ වෙළඳ පොලේ තියෙන රසායනික පොහොර උන්ට ලබා දෙන්න කියන කාරණය. තැනකදී මම දැක්කා අද වාර්තා කරලා තියෙනවා මේ ගොවියන්ද මේ උද්ඝෝෂණ කරන්නේ ඔවුන්ද මේ පොහොර කියලා වස ඉල්ලන්නේ කියලා. එතන යම් සාකච්ඡාවක් ගොඩනගන්න තර්කයක් ගොඩනගන්න තියෙන වටපිටාවක් තිබුණත් නැත්නම් කරුණු කාරණාවක් තිබුණත් මේ වෙලාවේ රජයක් විදිහට 100%ක්ම කාබනික වගාවට අනුගත වීම වෙනුවෙන් තීරණයක් අරගෙන තියෙනවා. ඒ මත පදනම්ව මේ වෙනකොට අපේ රට 100%ක කාබනික වගාවකට හැරවිලා තියෙනවා. කාබනික වගාවකට යොමු වීම තුල අස්වැන්න අඩු වුණොත් රජය මගින් ඒ සඳහා වන වන්දි පිරිනැමීම වෙනුවෙනුත් සාකච්ඡාවක් ඇති වෙලා තිබුණා. ඒ වෙනුවෙනුත් මේ වෙලාවේ සූදානමක් තියෙනවා. කොහොම නමුත් ලංකාව කාබනික වගාවට 100%ක්ම අනුගත වීමට සාකච්ඡාවක් ඇති වෙලා තියෙන පරිසරයක අවුරුදු 10ක් 12ක් සමහරවිට 15ක් 20ක් කාබනික වගාව කරපු ගොවි මහතුනුත් අපේ රටේ ඉන්නවා. ඒ වෙනුවෙන් අමුද්‍රව්‍ය සපයපු අයත් ඉන්නවා. ඒ අමුද්‍රව්‍ය සපයලා කාබනික වගාව කරලා ඒ මත මාසයකට ඩොලර් ලක්ෂ 10කට වැඩි උපයන ව්‍යාපාරිකයෙකුත් අපේ රටේ ඉන්නවා. එක්කෙනෙක් නෙවෙයි ව්‍යාපාරික ගණනාවක් ඉන්නවා. අපි මේ සූදානම් වෙන්නේ මේ වෙලාවේ ජාතික අවශ්‍යතාවයක් විදිහට හඳුනගෙන කාබනික වගාව ප්‍රවර්ධනය කරන්නට යන ගමනේ කාබනික වගාවෙන් ජයගත්ත මිනිස්සුත් එක්ක කතා කරන්න. මේ අපේ රටේම ව්‍යවසායකයන් මේ අපේ රටේම මේ අලුත් ගමනට පෙරමන්තරන උදවිය. ඒ නිසා මේ සාකච්ඡාව සංවාදයේ මා විශ්වාස කරන ඔබට අතිශයින්ම වැදගත් වෙයි. කාබනික වගාව හරහා ඔබ දැන් උපයන මුදලින් ලක්ෂ ගණනක් එහාට ඔබේ ආදායම පරිවර්තනය කරගන්න. හඳුනාගනිමු. අද මේ සංවාදයේ වෙනුවෙන් අපි බොහොම ගෞරවයෙන් ආරාධනා කළා රජරට ප්‍රගති ව්‍යවසායකයන්ගේ සංගමේ සභාපතිතුමන්ට කුමුදු ගුණවර්ධන මැතිතුමාට ඉතාමත් ආදරෙන් ආයුබෝවන් කියලා ඔබතුමා පිළිගන්න වැඩසටහනට. එතුමා අනුරාධපුර දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් රජරට ප්‍රගති ව්‍යවසායකයන්ගේ සංගමේ විදිහට වැඩිපුරම රසායනික පොහොර භාවිතාවෙන් වකුගඩු අකර්මණ්‍ය වෙලා ඉන්න පිරිසක් ඉන්නේ රජරට සහ පොළොන්නරුවේ. මේක ඛේදනීය තත්ත්වයක්. ඒ නිසා එතුමාගේ නියෝජනය අතිශයින්ම වැදගත් මේ පරිවර්තනය කොහොමද මේ වෙලාවේ රජරට ගොවීන් සිද්ධ කරන්න කියන කාරණය සම්බන්ධයෙන් අනෙක් හඳුනා ගැනීම අපි බොහොම ගෞරවයෙන් ආරාධනා කළා කාබනික දියර පොහොර ව්‍යවසායිකාවක් විදිහට අපි හඳුනා ගන්න තාරකා ජයතිලක මහත්මිය ඉතාමත් ආදරෙන් ආයුබෝවන් කියලා පිළිගන්නවා. එතුමියත් මේ වෙළඳ පොළ තුල නැත්නම් කාබනික වගාවට ගොවියන් අනුගත කිරීම සඳහා අවශ්‍ය කරන අමුද්‍රව්‍යයන් ලබා දීම වෙනුවෙන් අලුත් පියවරක් තියෙනවා සහ අලුත් මගක් තරන්නට උත්සාහ කරනවා. ඒ මත පදනම් වෙලා අපේ රටට අලුත් ආර්ථිකයක් නිර්මාණය කරන්න සමත් වෙලා තියෙනවා. අපි හැමදාම කතා කළා අපේ රටේ ත්‍රිවිධ හමුදාව පිළිබඳව. අපේ රටේ ත්‍රිවිධ හමුදාව ඕනම අභියෝගයක් බාරගෙන ඉස්සරහට යන අය කළ නොහැක්කක් නොමැත තමයි ඔවුන්ගේ පාඩේ. ඒ නිසා ඕනම අභියෝගයක් බාර දුනොත් ඒ අභියෝගය ජය ගන්නවා. ඒ නිසා මේ අභියෝගය ජය ගන්න ශ්‍රී ලංකා යුද හමුදාව සූදානමින් ඉන්නවා. ඒ නිසා යුද හමුදාවේ ක්‍රියාකාරීත්වය සහ මේ වෙනකොට ඔවුන් ඒ සඳහා පූර්ණ වර්ෂයෙන් අනුගත වීම සඳහා සහ අනෙක් පැත්තෙන් ගොවියන්ට ඒ සඳහා අවශ්‍ය කරන පහසුකම් සැපයීම වෙනුවෙන් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණේ සම්බන්ධව සාකච්ඡා කරන්න අපි බොහොම ගෞරවයෙන් ආරාධනා කළා ශ්‍රී ලංකා යුද හමුදා කෘෂිකර්ම සහ පස්සම්පත් අධ්‍යක්ෂ මණ්ඩල අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ආරෝෂ රාජපක්ෂ මැතිතුමා ඉතාමත් ආදරෙන් ආයුබෝවන් කියලා ඔබතුමා පිළිගන්නවා. මෙතුමාට අපි බොහොම ගෞරවයෙන් ආරාධනා කළේ සමහරු කියනවා දැන් කාබනික වගාවෙන් ඒ තරම් මුදලක් උපයන්න බෑ කියලා. ඒකට සමහර වෙලාවට පිළිගත්ත මාකට් එකක් නැහැ නැත්නම් වෙළඳ පොලක් නැහැ කියලා කියනවා. සමහර වෙලාවට අපි මේවා නිෂ්පාදනය කරන්න බාර ගන්න කෙනෙක් ඉන්නවද? යවන්න ක්‍රමවේදයක් තියනවද? විදේශීය වෙළඳ පොලකට අපි කොහොමද යවන්නේ? මේ සඳහා යාන්ත්‍රණයක් තියනවද? මේ සඳහා මැදිහත් වීමේ පාර්ශවකරුවන් ඉන්නවද? අනෙක් පැත්තෙන් අපි කාබනික වගාව සිද්ධ කළොත් අස්වැන්න නෙලවුවට පස්සේ
ඒක පිටරටකට යවුවොත් ඒ තුල වෙළඳපොලක් අපිට තියනවාද කියන කාරණේ සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් විමසනවා. විශ්වාස කරන්න මේ එහෙම ගමනක් ගිහලා ජයගත්ත කෙනෙක් චානක කුරේරා කාබනික නිෂ්පාදන ව්‍යාපාරිකයෙක් විදිහට අපි හඳුනාගන්නේ. කැනඩාවේ තමයි ඔහුගේ ව්‍යාපාර තියෙන්නේ. තාමත් මාදරෙන් ආයුබෝවන් කියලා පිළිගන්නවා. සමහර වෙලාවට ඔබට මේ දක්වා හමු නොවුණු මාවත් කිහිපයක් පියවර නගන්න මේ සාකච්ඡාව තුළ ඔබට මුණ ගැහිවි. එක් පැත්තකින් දියර පොහොර නිෂ්පාදනය, අනෙක් පැත්තෙන් කාබනික වගාව තුළ ඩොලර් ලක්ෂ 10කට වැඩි මුදලක් උපයනවා මාසයකට මේ අලුත් වෙළඳ පොලක්. එතකොට අනෙක් පැත්තෙන් කාබනික පොහොර ටික ඔබට නිෂ්පාදනය කරොත් ලොකු වෙළඳ පොලක් හදා ගන්න පුළුවන්. මේ සියල්ල මත පදනම් වෙලා නිරූපකම ඉතාමත්ම වැදගත්. ඒ නිසා ප්‍රජාවක් විදිහට මේට අනුගත වීමේ වැදගත්කමත් මේ සාකච්ඡාව තුළ අපි යම් තැනක ස්පර්ශ කරන්න සූදානම්. මම මුලින්ම කැමති කුමුදු ගුණවර්ධන මහත්මයාගේ සාකච්ඡාව ආරම්භ කරන්න. කුමුදු ගුණවර්ධන මහතා දැන් මේ වෙලාවේ රජරට ගොවීන් සමහර වෙලාවට මේ අරගෙන තියෙන තීන්දුව සම්බන්ධයෙන් උද්ඝෝෂණ කරනවා අපි දැකලා තියෙනවා. ඒක නැහැ කියන්න බෑ. සමාජ මාධ්‍ය තුලත් කියනවා. ඔබත් ගොවියෙක්. ඇයි ඔබ ඒ උද්ඝෝෂණ වලට යන්නේ නැත්තේ කියලා කෙනෙක් අහුවොත් මොකක්ද ඔබට තියෙන උත්තරේ? මම මේ සාකච්ඡාවේ ප්‍රවේශයක් විදිහට ඔබෙන් මේ ප්‍රශ්නේ අහන්නේ. ඇත්තටම දැන් මේකේ මම හිතනවා ඒ උද්ඝෝෂණ වල යම් සාධාරණී බවක් තියෙනවා. අපි ඒ කියන්නේ රසායනික පොහොර ඕනේ නෑ. මේ ඒකේ ගොවියා මුහුණ දෙන ගැටලු ටිකක් තියෙනවා. අපි ගොවියෝ විදියට ගොවි බිම් වල ඉන්න නිසා අපි දන්නවා ගොවි ජනතාව මුහුණ දෙන සාධාරණ ප්‍රශ්නයක් තියෙනවා. ඒක අපි වෙනම කතා බහ කරන්න ඕනේ. ඉතින් මම කැමති ඉස්සෙල්ලා මේ රසායනික කෘෂිකර්මාන්තයෙන් අපි කාබනික කෘෂිකර්මාන්තයට ප්‍රවේශය ගත්තයි කියලා කියන්න. ওই ප්‍රවේශය ගත්ත නිසානේ මේ වෙලාවේ මේ ගොවින් යම් තැනකදී මේ සාකච්ඡාවක් ඇති කරලා තියෙන්නේ. ඔව් නෑ මම මේ කාබනික කෘෂිකර්මාන්තය පැත්තට යොමු වුණේයි කියන කතාව කියන්නයි මට උවමනාකම තිබුණේ. ඇත්තටම අපි මීට දශක කිහිපයකට කලින් අපි දැක්ක අපේ තරුණ කාලේ මේ විශේෂයෙන් වක්ගඩු රෝගය සහ වෙනත් මාරාන්තික බෝනවන රෝග වලින් ජනතාව මියදෙනවා. ඉතින් මේකට ඇත්තටම හේතුව හොයාගෙන යනකොට කාටවත් නිශ්චිත හේතුවක් කියන්න බැරි වුණා. හැබැයි අපි මේ පිළිබඳව අධ්‍යයනය කරා. සමාජය අපි ඇවිදිනකොට මොකද අපේ හිත මිතුරන්, අපේ ඥාති, අපේ කිට්ටුවන්ති මේකේ මියදුනා. ඒ නිසා අපි මේ ගැන හොයන්න බැලුවා. කල්පනා කරා, හිතුවා, හේතු සාධක හෙව්වා. නමුත් මේකට නිශ්චිත පිළිතුරක් හම්බුනේ නැහැ. මේකට විවිධ හේතුන් පුවත්පත්වල ගියා, විවිධ විද්වතුන් විවිධ හේතුන් මේකට ඉදිරිපත් කරා. නමුත් ඒකට විද්‍යාත්මකව වෙන කිසි පිළිතුරක් ආවේ නැහැ. නමුත් අපිට මේකට මේ රසායනික කෘෂිකර්මාන්තේ සම්බන්ධයක් තියෙනවා කියන්න සාධාරණ හේතු ගණනාවක් අපිට අධ්‍යයන කරගන්න ලැබුණා. ඒ කියන්නේ එක කාරණයක් තමයි මේ වක්ගඩු රෝගයට ගොදුරු වෙන, විශේෂයෙන් වක්ගඩු රෝගයට ගොදුරු වෙන වැඩි පිරිසක් මේ රසායනික කෘෂිකර්මාන්තයේ ආශ්‍රිතව ඒ ගොවිතැන ආශ්‍රිතව ජීවත් වෙන අය. එහෙම නැත්නම් ඒ පරිසරය තුල ජීවත් වෙන අය. ඒ එක්කම ගත්තට පස්සේ විශේෂයෙන් මේගොල්ලෝ පානය කරන භූගත පානය කරන ජලය මේ කෘෂිකර්මය ආශ්‍රිත මේ ගොවි බිම් ආශ්‍රිතව තියෙන ලිං වලින් ගන්න. ඒ කියන්නේ භූගත ජලය පාවිච්චි කරන්නේ. ඒ නිසා ඒ 90%කට වැඩි ප්‍රමාණයක් අතරම ගොවි ජනතාව තමයි මේ තත්ත්වෙට ගොදුරු වෙලා ඉන්නේ. ඒ නිසා එක හේතුවක් බවට පත් වෙලා තිබෙනවා. ඒ නිසා දැන් ඔය අපි අනුරාධපුර ප්‍රදේශයේ මේ පිළිබඳව අපි සමීක්ෂණයක් කරා. ඇත්තටම අනුරාධපුර කියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ අනුරාධපුර නගරයේ තියෙන ග්‍රාම සේවාවසම් 4ක් තියෙනවා එකදු වක්ගඩු රෝගියෙක්වත් නැති. ඒගොල්ලෝ ගන්නේ අර මතුපිට ජලය නල ජලය තමයි භාවිතා කරන්නේ. ඒ වගේම මේ අනුරාධපුර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ කෙළවරට වෙන්න තියෙනවා ඒ ගම් අපි කිව්වොත් කලත්තෑව කවරක්කුළම පාලාඩිකුලම වගේ ගම්වල ඒවා කෘෂිකාර්මික ප්‍රදේශ ඒ වගේ වක්ගඩු රෝගීන්ගේ සංඛ්‍යාව අධිකයි. එතකොට අපිට තේරුම් ගියා මේ භූගත ජලයත් කෘෂි රසායනත් අතර සම්බන්ධයක් තිබෙනවා. එතකොට මතුපිට ජලයේදී මේක අර ගලාගෙන යාමේදී මේ වසවිස එකතු වෙනවා තමයි මතුපිට ජලයට. නමුත් මේකෙදී මේක තනුක වෙලා මේ බලපෑම අවම වෙලා තියෙනවා කියලා අපි හිතුවා. ඒ නිසා අපිට කල්පනා කරන්න පුළුවන්කම තිබුණා මේ රසායනික කෘෂිකර්මාන්තයේ මේකට බලපෑමක් තිබෙනවා කියලා. ඒ නිසා අපි මේකට විකල්පයක් විදියට කාබනික කෘෂිකර්මාන්තයට ප්‍රවේශයක් ගත්තා. ඒ පිළිබඳව උනන්දු වුණා. මුල් කාලේ අපි අත්‍තරම සාම්ප්‍රදායික බීජත් එක්ක මේක කාබනික කෘෂිකර්මාන්තේ පැත්තට ගියේ. මුලින්ම කොයි කාලෙද කාබනික කෘෂිකර්මාන්තයට යොමු වෙන්නේ? අත්‍තරම මම කාබනික කෘෂිකර්මාන්තයට මුලින්ම යොමු වුණේ 2003. නමුත් ඒක කාබනික සහ රසායනික කියන දෙකේම මිශ්‍රණයක් විදිහට මුල් කාලේ ගියේ. 2005 ඉඳන් සම්පූර්ණම කාබනික පොහොරය දන්න අපි පටන් ගත්තා. හැබැයි අපිට ඒක ටිකක් අමාරු වුණා. මොකද කාබනික පොහොර විදියට මේක යොදන්න ගියට පස්සේ විශාල ප්‍රමාණයක් පොහොර දාන්න වුණා. ඒ නිසා අපි අපේ රටේ අපි දන්න අඳුරන කීර්තිමත්
කෘෂි විද්‍යාඥයෙක් විදිහට ඉන්න අශෝක රන්වල මහත්මයාත් එක්ක එකතු වෙලා අපි ජෛව විද්‍යාත්මක විදිහට කොහොමද මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්නේ කියලා පරිශන කරා. අවුරුදු 15ක අපේ පරිශන වල ප්‍රතිඵලයේ විදිහට අපට පුළුවන් වුණා ජෛව පොහොර හදන්න. ඒකත් මේ ගොවිය රසායනික ක්‍රමයට හුරු වෙලා ඉන්න ඒ හැසිරීම් රටාවට ගැලපෙන විදිහට. උදාහරණයක් විදිහට කිව්වොත් අපි ජෛව පොහොර භාවිත කරන ක්‍රමයක් තිබෙනවා. එකක් අපි කුඹුර පටන් ගන්නකොටම සීසාලා දියර පොහොරක් අපි හිනවා. ඒකෙන් අපි ඇත්තටම සුද්ධජීවී සාන්ද්‍රණය වැඩි කරනවා පොළොවේ. ඊට පස්සේ අපි වගාවේදී බීජ වපුරනකොට හෝ පැල හිටවනකොට මඩ පොහොර පාවිච්චි කරනවා. අපි TSP පාවිච්චි කරන ඇත්තටම රසායනික ශර්මාන්තයේද අපි ඒකට ඝන පොහොර එකක් පාවිච්චි කරනවා. ඒක සාමාන්‍යයෙන් අපි හදලා තියෙන පොහොර එක කිලෝ 240ක් තමයි අක්කරයකට යොදාගන්නේ. ඊට පස්සේ ඇත්තටම යූරියා ගහන්න ඕන වෙලාවේ නයිට්‍රජන් දෙන්න ඕන වෙලාවේ අපි ශාක වර්ධනයට වෙනම දියර පොහොරක් හදලා තියෙනවා. ඒවා අපි දියර විදියට ඉසින්නේ ඒක භාවිතා කරනවා. ඊට පස්සේ අපි බණ්ඩි පොහොර එහෙම නැත්නම් MOP ගහන වෙලාවට අපි දියර පොහොරක් හදලා තිනවා ඒ ප්‍රතිඵලය ගන්න. ඉතින් මේ ක්‍රමයට අපිට පුළුවන්කම ලැබුණ ඇත්තටම ජෛව විද්‍යාත්මක කෘෂි කර්මාන්තය කියන පැත්තට මේක ගෙනියන්න. දැනට ඔබතුමාලා ඔය ක්‍රමයට කොච්චර වගා කරනවද? අතම දැන් අපි මේ යල් කන්නේ අක්කර 1500ක් වගා කරලා තිබෙනවා. දැන් අස්සන වෙලා ඉවරයි භාගික. ගොවින් කී දෙනෙක් සම්බන්ධ වෙලා ඉන්නවද ওই කාර්යයට? දැන් මේ වෙලාවේ අපි කෘෂි ව්‍යවසායිකින් සංගමයේ දැනට සමාජිකත්වයේ ඉන්නවා 1503ක්. නමුත් මාස් කන්නේදී අත්‍තරම මේ ජෛව පොහොර භාවිතා කරලා වගා කරන සංඛ්‍යාව මීට වැඩිය මොකද බඩේරුඟුව ගාවට ගොවින් අපි යොමු කරගන්න නිසා. ඉතින් යම් හේකෙන් දැන් ඔබතුමාලා රසායනික පොහොර භාවිතා කරලා කාබනික පොහොර වලට පරිවර්තනය වෙනවනේ. රසායනික පොහොර භාවිතා කරනකොට ලැබුණු අස්වැන්නයි කාබනික පොහොර භාවිතා කරත් ලැබෙන අස්වැන්නයි අතර වෙනසක් තියෙනවද? අඩුවීමක් තියෙනවද? වැඩිවීමක් තියෙනවද? මොකක්ද අත්තේ? ඇත්තටම අස්වැන්න ආරම්භයේදී අපිට අස්වැන්නේ යම් අඩුවක් තිබුණා. සාමාන්‍යයෙන් අක්කරයකින් ඔබතුමාලා ගන්න වේමිටි 50යි නම් රසායනික පොහොර භාවිතාවෙන් ඉවත් වෙලා කාබනික පොහොර භාවිතා කරනකොට පළවෙනි කන්නේ ඔබතුමාලට කොච්චර විතර අඩුවීමක් තිබුණාද? අපි නිකන් දල වශයෙන් ගත්තොත් ඔව් වී අපි බුසල් විදිහට කිව්වොත් සාමාන්‍යයෙන් අපේ අස්වැන්න බුසල් 100ක් කියලා හිතුවොත් සාමාන්‍යයෙන් අපි රසායනික පොහොරත් එක්ක ඉඳලා බුසල් 100 ගන්නකොට ආරම්භයේදී අපිට ගන්න පුළුවන් වුණේ අතන මේක බුසල් 80ක් විතර. ඊට පස්සේ මේක අපි ජෛව පොහොර වලට පරිවර්තනය කරගත්තට පස්සේ අපිට මේ හා සමාන ප්‍රමාණයක් අස්වැන්න එනවා. මේ සමාන අගයක් එනවා. ඒක අපි පරිශීලනයකුත් කරා ඇත්තටම විශේෂයෙන් ඔය සාම්ප්‍රදායික වී සහ BG වර්ග අතර පරීක්ෂණයක් කරා. ඊට පස්සේ BG වර්ගම රසායනික ක්‍රමයටත් කාබනික කියන්නේ අපි ජෛව විද්‍යාත්මක ක්‍රමයටත් කරා. ඉතින් අපිට ඒක ප්‍රතිඵල ගන්න පුළුවන් වුණා. ඉතින් අපිට ඇත්තට ප්‍රශ්නයක් තියෙන්නේ ඒක ප්‍රශ්නයක් අපිට තියෙනවා. ඒ ගැටලුව තමයි දැන් අපි පරීක්ෂණ කරලා ක්‍රමවේදය හදන් තියෙනවා. ඒකේ ප්‍රතිඵල අරන් තියෙනවා. හැබැයි මේක රටක් විදියට ක්‍රියාත්මක කරගන්න යනකොට ඒකට අපි හිතනවා සාධාරණ කාලයක් අවශ්‍ය වෙයි කියලා. ඔව් දැන් ඔබතුමාලගේ වගා බිම් වලට අවශ්‍ය කරන කාබනික පොහොර ටික නිෂ්පාදනය කරගත්තේ ඔබතුමාලමද? ඔව් ජෛව පොහොර ඇත්තටම නිෂ්පාදනය කරගන්නේ ගොවි මහතුරු එකතු වෙලා නෙමෙයි. පොහොර හදන කාර්යභාරය අපි ජෛව ජන හරිත තාක්ෂණ ආයතනය විදියට බාර අරගෙන ගොවියන්ට අවශ්‍ය කරන පොහොර ටික නිෂ්පාදනය කරලා දෙන එක අපි කරනවා. එතකොට ඒ පොහොර නිෂ්පාදනය කරලා ගොවියට දෙනවා. ගොවියට තියෙන වගා කරන්න ඒ වගාවේ ප්‍රතිඵල ගොවියා ලබා ගන්නවා. ඉතින් පොහොර එකේ ප්‍රතිඵලයක් ඒකම තියෙනවා. යම් තැනකදී ඇති වෙන සාකච්ඡාවක් තමයි කුමුදු මහත්තයා දැන් ඔබතුමාලාට ලබා දෙන ඔබතුමාලා මේ පරිවර්තනය වෙන්න කිව්වට පස්සේ භාවිතා කරන බීජවලට කාබනික පොහොර යෙදවීම තුළ අර අස්වැන්නේ යම් අඩුවීමක් තියෙනවද? මේ බීජ කාබනික පොහොර වලට යොදා ගන්න පුළුවන්ද කියන කාරණේ. ඒ අභියෝගයක් ඔබතුමාලට ඇති වුණාද? නෑ ඇත්තටම ඒකට නම් මේ අපි ළඟ තියෙන පිළිතුර තියෙන්නේ බීජ වර්ගයේ ප්‍රශ්නයක් නැහැ. සාකයකට අවශ්‍ය කරන වැඩෙන්න අවශ්‍ය කරන මූලද්‍රව්‍ය ටික ලැබෙන්නේ රසායනිකද කාබනිකද කියන එක නෙමෙයි ප්‍රශ්නේ. ජෛව විද්‍යාත්මකද කියන එකත් නෙමෙයි ප්‍රශ්නේ. ඒ සාකයට වර්ධනයට අවශ්‍ය කරන සංඝටක ටික ලැබෙනවා නම් මොන ක්‍රමයකට හරි ඒ සාකයෙන් අවශ්‍ය ප්‍රතිඵලය ලැබෙනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ ඒ තර්කයට අපිට එකග වෙන්න බෑ. ඒක අපි කරලා තිබෙනවා. ඒ කියන්නේ අපි හයිබ්‍රිඩ් කියලා තියෙන එළවලු වර්ග අපි මේකෙන් වවලා තියෙනවා. ඒ වගේම අපි විශේෂයෙන් වැඩි දියුණු කරපු BG වර්ග අත්දා බලලා තියෙනවා. ඉතින් ඒ නිසා ප්‍රතිඵලයේ වෙනසක් වෙන්නේ නැහැ. නමුත් අර මගේ අදහස තියෙන්නේ මේක අපි වස විසින් පිරුණු පසක මේ ඉන්නේ. අවුරුදු
දශක 4ක විතර කාලයක් තිස්සේ අපි මේකට ඇත්තිතරම වස වක් කරලා තියෙනවා. ඒතර මේ වස විසින් පිරුණු පසක් එකවර වෙනස් කර ගැනීමේ අභියෝගයක් අපිට තියෙනවා. ඒක කොහොමද කරන්න කියන කාරණා සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරමු. ඒක තමයි සාකච්ඡා විය යුතුම කාරණාව. දැන් ඔබතුමාලා මේ වෙනකොට රසායනික පොහොර වලින් අයින් වෙලා කාබනික පොහොර භාවිතා කරලා වගා කරන්නේ වී විතරද? එහෙම නැත්නම් අනිකුත් ගොඩ බෝග ඔබතුමාලා වගා කරනවද? නැත්තරම ගිය මාස කන්නේ අපි බඩේරිඟු අක්කර 2000ක් කරා. අපේ ජෛව පොහොර භාවිතා කරලා. ඉතින් ඒකෙදි අපිට සේනා දළබුවගේ අභියෝගයට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඇත්තටම අපි ඒ අභියෝගයත් ජෛව විද්‍යාත්මක ක්‍රමයට ජයග්‍රහණය කරා ටිකක් ප්‍රමාද වුණා. නමුත් දැන් සේනා දළබුවා කියන ප්‍රශ්නෙට උත්තරය අපි හොයලා තියෙනවා ජෛව විද්‍යාත්මක ක්‍රමයට. ඒකට රසායනික මේ කෘමිනාශක අවශ්‍ය වෙන්නේ නැහැ දැන්ට. අපි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මහලුප්පල්ලම පරිශන ආයතනයටත් මේක සාම්පල් ලබා දුන්නා. මේ පරිශනය ක්‍රියාත්මක කරලා බලන්න. ඔව් ඊළඟට එන ගැටලුව තමයි දැන් රසායනික පොහොර භාවිතයෙන් අයින් වුණාට පස්සේ යම් තැනක කෘමිනාශක වලින් එහෙම නැත්නම් අපි කියන්නේ ඩිලීර වර්ග ඇති වුණොත් එහෙම වගාවට රසායනික දේවල් යොදනවද එහෙම නැත්නම් ඒක පාලනය කරන යම් ක්‍රමවේදයක් තියෙනවද කියන කාරණේ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒකට දැන් ඔබතුමාට අත්දැකීම් තියෙනවා. ඒකත් අපි ඊළඟ වටේදී කතා කරමු. තාරකා ජයතිලක මහත්මිය ඔබතුමිය කාබනික දියර පොහොර නිෂ්පාදනය කිරීමේ කාර්ය සිදු කරනවා. මොකක්ද ඒ සඳහා මූලිකවම ඔබතුමිය පොළඹවන්න හේතු සාධක වෙච්ච කාරණේ? එහෙම නැත්නම් නිකන් ඔබතුමියට හිතලා මේ කාරණාව කරාද නැත්නම් සමාජය තුලින් ඔබතුමියට ඉල්ලුමක් ආවද? මොකක්ද ඇති වුනේ? නෑ ඇත්තටම ඒක නෙමෙයි හේතුව. මම මගේ ආයතනය මුලින්ම කරේ ප්‍රවර්ධන කටයුතු, ප්‍රවර්ධන සහ වෙනද දැන්වීම් ප්‍රචාරණ කටයුතු ඒ වගේ දේවල්. මට අවස්ථාවක් හම්බුණා එක කාබනික පොහොර ආයතනයක් ඒ ආයතනයේ නිෂ්පාදනය මිනිස් අතරට ගෙනියන්න තියෙන ගැටලුත් එක්ක ඒගොල්ලන්ට අපහසු නිසා මේකට මොන හරි විකල්පයක් දෙන්න බලවන්ද කියලා. එතෙන්දී මම කියන්නේ අපි සාමාන්‍යයෙන් මොන හරි ප්ලෑන් එකක් හදන්න කලින් පොඩක් සර්වේ එකක් වගේ කරනවා. ගිහලා සමීක්ෂණයක් කරනවා. ඇයි මේකට මිනිස්සු කැමති නැත්තේ? ඇයි මොකද්ද මේ තියෙන ගැටලුව කියන එක ගැන අධ්‍යයනයක් කරනවා. ඉතින් ඒ අධ්‍යයනයට ගිය වෙලාවේ නොයෙකුත් කතන්දර කිව්වා. මම එක ගෙදරකට ගියා. ඒ ගෙදර ගොවි මහත්තයා නාගදීපේ ගොවි මහත්තයා එයාගේ කකුල පෙන්නලා, එයා සභාපති කෙනෙක් ගොවි සමිතියක, එයාගේ කකුල පෙන්නලා කකුලේ ඇඟිලි 4ක්ම කපලා. එයා කියනවා මේ දැන් මේ තත්ත්වය තියෙන්නේ රසායනික පොහොර නිසා තමයිලු. හැබැයි එහෙමයි කියලා රසායනික පොහොර නවත්තන්නත් බෑලු. ඒක ඕනෙමයි කියනවා. ඊළඟට මම තව ගේකට ගියා. ඒ ගෙදර ගොවි මහත්තයා වකුගඩු රෝගයෙන් පෙළෙනවා. ඒ ගෙදරම තව පුතෙක් ඉන්නවා. එයාගේ කකුලේ පොඩි ගෙඩියක් වගේ ඇවිල්ලා ඒකට සැත්කම් කරන්න ගියාම ඒක කැන්සර් එකක්ලු. ඒතකොට ඒ දරුවට අවුරුදු 20ක් විතර. ඉතින් ඒ දරුවටත් කැන්සර් එකක් හැදිලා ගොවි මහත්තයාත් වකුගඩු රෝගයෙන්. හැබැයි එයාලත් ඒක නවත්තන්න කැමති නැහැ කියනවා. ඒක කොහොමත් ඕනේ කියලා කියනවා. ඊළඟට අන්තිමටම ගියා අපි දැන් කෑම කන්න ඒක සංවිධානය කරපු ගෙදරට. ඒ ගෙදරට ගිය වෙලාවේ එතන ඒ දරුවා අපිට තේ දෙනකොට යාගේ තාත්තා එතන තේ එකක්වත් බොන්නේ නැතුව ඉන්නවා බලාගෙන. මං වකුගඩු රෝගියෙක්ව දැකලා තිබුණේ නැහැ. ඒ අවස්ථාවේ තමයි මුලින්ම يعني ඒකේ ටිකක් බැරෑරුම්කම් මට තේරෙන තත්ත්වෙට දැක්කේ. ඉතින් ඒ ගොවි මහත්තයා ගොඩාක් මේ රට වෙනුවෙන් කැපවීම කරපු මේ රටට බත දීපු මිනිස්සෙක් කියලා එයා ගැන ගොඩක් පසුතැවිල්ලෙන් කිව්වා. මං අහුවාම ඇයි තේ එකක් දෙන්නේ නැත්තේ කියලා අහුවාම තමයි කිව්වේ මේ රටට බත දීපු මට අද වතුර උගුරක්වත් බොන්න බෑ නෝනා කියලා. ඒ කියන්නේ ඒ රෝග තත්ත්වය නිසා එයාට වතුර බොන ප්‍රමාණය මිලි 200කට දවසකට සීමා කරලා. ඉතින් මේ ස්වභාව ධර්මයෙන් ලබා දීපු වතුර පොද බොන්න බැරි තැනට අසරණ වෙලත් ඒ මිනිස්සු රසායනික ඉල්ලන්න එකම හේතුව එයාලට විශ්වාසයේ ගැටලුවක් තියෙනවා මේකෙන් මේ වගාව කරන්න පුළුවන්ද කියලා. ඉතින් ඇත්තටම මේක ගැන මේ එවලේ ආපු පසුතැවිල්ලත් එක්ක මමත් කල්පනා කරා දැන් මම මොකද්ද කරන්නේ? මම දැන් ප්‍රවර්ධන කටයුතු කරන ආයතනයක විදිහට මොකක්ද පත්තරයක ගිහිල්ලා මේක ගැන පැහැදිලි කරලා ආටිකල්ස් කියනවා. ඒට එහා දෙයක් කරන්න ඕනේ කියලා හිතුණා. තේරුමක් නැහැ එහෙම දෙයක් කරන එක කියලා. ඊට පස්සේ තමයි හොඳ නිෂ්පාදකෙක් වෙන්න ඕනේ කියන තීරණයට ආවේ. එහෙම නිෂ්පාදකයෙක් කරා දැන් ඔබතුමිය දියර පොහොර නිෂ්පාදනය කරනවානේ අර ඔබතුමියම කිව්වනේ මිනිස්සුන්ට විශ්වාසයක් තියෙයිද කියලා ප්‍රශ්නයක් තියෙනවා රසායනික පොහොර භාවිතා කරලා ඒකෙන් අයින් වෙලා කාබනික පොහොර භාවිතා කරන්න කිව්වහම. දැන් ඔබතුමිය නිෂ්පාදනය කරන හැරි මේ රටේ තියෙන කාබනික දියර පොහොර වලින් රසායනික පොහොර භාවිතයෙන් කරන කාර්යය අස්වැන්නක් ලබා ගැනීම වෙනුවෙන් වගාවට ඉටු කරනවද? විශ්වාසයක් තියන්න පුළුවන්ද ගොවියන්ට? ඔව් මෙහෙමයි. ඇත්තටම දැන් අපේ ඒ වෙනකොටත් ගොවි මහත්තුරු ඉල්ලන්නේ මේ නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම් ගැන. හැබැයි
ඒ මිනිස්සු දන්නේ නැහැ මේ රසායනික පොහොර වලින් මේ තුන දුන්නා කියලා ඒක වගාවක් සම්පූර්ණ කරන්නේ නැහැ. ඒ කියන්නේ උපරිම අස්වැන්නක් දෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් භෝගික උපරිම අස්වැන්නක් දෙන්න 1862 දී ජර්මන් ජාතික just one Liebig කියන විද්‍යාඥයා කියනවා එයා minimum of law කියලා තර්කයක් නියමයක් ඉදිරිපත් කරනවා. ඒකෙදී ආ පැහැදිලි කරනවා සාමාන්‍යයෙන් භෝගයකට උපරිම අස්වැන්නක් ලබා දෙන්න නම් එයාට හිතකර පරිසර තත්ත්ව තියෙන්න ඕනේ. ඊට අමතරව ප්‍රාථමික, ද්විතීක, ශුද්‍ර කියන මේ මූලද්‍රව්‍ය ටික එයාට ලැබෙන්න ඕනේ. ඒක සම්පූර්ණ වුණොත් තමයි යා උපරිම අස්වැන්නකට යන්නේ කියලා. ඉතින් මේ තත්ත්වය කීයටවත්ම උපරිම අස්වැන්නක් ගන්න පුළුවන් තත්ත්වය කවදාවත් රසායනික පොහොර වලින් නිර්මාණය කරන්න බෑනේ. ඒක අනිවාර්යෙන් කාබනික වලට යන්න ඕනේ. එතකොට තමයි මේ සියලු දේ ලබා දෙන්න හැකියාව තියෙන්නේ. ඉතින් මේක ටිකක් මිනිසුන්ට අපි කියන්න උත්සාහ කරත් තේරුම් ගන්න නැහැ. නමුත් දියර පොහොරක් තුල ඒක මට පැහැදිලි කරන්න පහසු වුණා. හේතුව දියර පොහොරක් ඉක්මනටම ක්‍රියාකාරී වෙනවා. ඒතකොට ගහ මොන ආතති තත්වයක හිටියත් හරියට නිකන් අපිට සේලයින් එකක් දෙනවා වගේ. ඉතින් මොන ආතති තත්වයක හිටියත් දියර පොහොරක් සමතුලිත පොහොරක් විදිහට හදලා තිබුණොත් ඒ සමබල පොහොරෙන් ඒ ක්‍රියාකාරීත්වය සම්පූර්ණ කරලා නියම අස්වැන්න ගන්න දක්වා ගේන්න පුළුවන්කම තියෙනවා. දැන් කෙනෙකුට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන් අපි අවුරුදු ගාණක් රසායනික පොහොර දාලා මේ පස මැරිලා තියෙන්නේ. මොකුත්ම නැහැ. එදා නියරක හිටපු ගැඩවිල්ලෙක්වත් අද දකින්න නැහැ. නියරවල් හාරපු කක්කුට්ටෙක්වත් දකින්න නැහැ. එහෙම පසක අපි ගහක් හදලා ওই දියර පොහොර දාපුවාම මේ වෙලාවේ ඒක පස්ට හරියට උරා ගන්නවද? ශාකයකට ඒක ලබා දෙනවද? පස මැරිලා තියෙන්නේ. කාබනික දියර පොහොර දාපුවාම වලින් අස්වැන්නක් ගන්න ශාකයක් වැඩිද? කාලයක් යන එකක් නැති වෙයිද? ඔව්. ඇත්තටම මෙහෙමයි. සාමාන්‍ය දින 14න් පස්සේ තමයි අපි පොහොර භාවිතා කරන්න කියන්නේ දියර පොහොර පත්‍ර වලට දෙනවා නම්. පත්‍ර වලට පොහොරක් දෙනවා නම් ඒකෙදි කොහෙත්ම ඒ කියන්නේ පසේ පෝෂණ ඌනතා තත්වයක් ඇති වුණත් ඒකේ බලපෑමක් නැති කරන්න පුළුවන් එකම මාර්ගය තමයි පත්‍ර වලින් දෙන එක. මොකද සාමාන්‍යයෙන් ගහක ඌනතා තත්වයක් ඇති වුණොත් ඒක පෙන්눔 කරන්නේ පත්‍ර වලින්. ඒතර ඒ පත්‍ර වලටම ඒ අවශ්‍ය පෝෂණය වේගවත්ව ලබා දීමෙන් ගහට අවශ්‍ය කරන පෝෂණය වේගවත්ව ලබා දෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් එහෙම බැලුවහම පස දුර්වල වුණත් ගහේ අස්වැන්න බාල කරන්න නැතුව ගෙනියන්න පුළුවන් එකම මාර්ගය දියර පොහොරක්. ඊට අමතරව දැන් දියර පොහොර පසට එක් කිරීම ඇතුළත් අර පසේ තියෙන ජීර්ණ ක්‍රියාවලිය වේගවත් කිරීමේ හැකියාව තියෙනවා. ඒතකොට ඒ කියන්නේ ඒකෙන් ඇසිඩික් කන්ඩිෂන් එකක් දෙනවා කියලා කියනවා. ඒකෙන් තමයි මේ වේගවත් කිරීම වෙන්නේ. ඊට අමතරව කාබන් ප්‍රමාණය පසේ වේගවත්ව අනුක්‍රමණය කළ කියන්නේ වැඩිවීමක් කරවන්න පුළුවන්කම තියෙනවා. ඒක තමයි සොයිල් කන්ඩිෂන කියන ලෝකයේ concept එකක් විදිහට කාබනික පොහොර අතර මේ සොයිල් කන්ඩිෂන කියන දේ නිර්මාණය වෙන්නේ. ඉතින් මේ වගේ දේවල් තුලින් අර පසේ තියෙන රෝග තත්ත්වයන් පවා මගහරවන්න පුළුවන්. එහෙම බැලුවාම අර අපි දැන් කොම්පෝස්ට් විතරක් දැම්මහම මෙහෙමයි මේක බෑ කියන තර්කයන් ගොඩක් අද වෙනකොට කාබනික කියන විෂය තියෙන දියුණුවත් එක්ක බැලුවාම ගොඩක් ගැටලුවට උත්තර තියෙනවා. ඔව් දැන් ගොවියන්ට තියෙන ප්‍රශ්නයක් තමයි අපි මහා පරිමාණයෙන් සිද්ධ කරන්නේ වී වගාව. වී වගාව වගේ වගාවකට දියර පොහොර භාවිතා කිරීමේ සමහර වෙලාවට ලොකු ප්‍රමාණයක් භාවිතා කරන්න ඕනද? සාමාන්‍ය මේ තියෙන පරිසර සාධකත් එක්ක ඒක භාවිතා කරොත් නිවැරදිව කරන්න පුළුවන්. සමහරලාට දියර පොහොර දාපු ගමන් වැස්සක් වැටුනොත් එහෙම ඒකේ ප්‍රතිඵලයක් නැති වෙලා හේදිලා යයිද? මොකද්ද ඔබතුමීලා ওই සම්බන්ධයෙන් කරලා තියෙන පරිශ්‍රණ? ඇත්තටම අපි පොහොර භාවිතා කරද්දී අපි පැහැදිලි කරලා දෙනවා වැසි කාලෙදි භාවිතා කරන්න එපා කියලා. ඊළඟට අපි කියනවා හොඳම වෙලාව තමයි සාමාන්‍යයෙන් හවස කියලා. හවස 3න් පස්සේ වගේ භාවිතා කරන්න පුළුවන් නම් ඒක ගොඩාක් හොඳයි. නැත්නම් අපි උදේ 9ට කලින් භාවිතා කරන්න කියලා කියනවා. ඊට අමතරව අර يعني මුලින්ම කිව්වනේ ඒ කියන්නේ මේක භාවිතා කරද්දි මේ ගැටලුවක් ඇති වෙන්න පුළුවන්ද කියලා. එහෙම තත්වයක් නම් අද වෙනකන් නිර්මාණය වෙලා නැහැ. මොකද මම කාබනික පොහොර දියර පොහොර හඳුනලා දීපු ගොවීන් ඉන්නවා සම්පූර්ණ කාබනික විදිහට වගා කරන. ඉතින් ඒ අයගේ අස්වැන්න දිහා බැලුවාමත් එහෙම සාපේක්ෂව ගත්තාම රසායනික පොහොරත් එක්ක අඩුවීමක් වෙලා නැහැ. කී දෙනෙක් විතර වගා කරනවද ඔබතුමීගේ ওই දියර පොහොර අරගෙන ගොවි? මම මේ වෙනකොටත් ලීටර් ලක්ෂ 15ක විතර අලෙවියක් කරනවා. ඒතකොට ලීටර් ලක්ෂ 15ක විතර. ඔව්. මේ වෙනකොට කියන්නේ දැන් කියන්නේ මහා කන්නේදී පොහොර හිඟයත් එක්ක ඒක වැඩි වෙන්න අවස්ථාව අනිවාර්යයෙන්ම තියෙනවා. නමුත් ඊට කලින් මේ කියන්නේ මේ කාබනික වලට ලොකු ඉල්ලුමක් නැති කාලෙත් හොඳ අලෙවියක් අපිට කරගන්න පුළුවන්කම ලැබුණා. දැන් ඔබතුමිය ඔය නිෂ්පාදනය කරන කාබනික දියර පොහොර ටික අනුරාධපුරයේ ඉන්න ගොවියෙකුට, අම්පාරේ ඉන්න ගොවියෙකුට ගෙදරද නිෂ්පාදනය කරගන්න පුළුවන්ද? ගොවි සමිතියක් විදිහට එකතු වෙලා හරිය නිෂ්පාදනය කරගන්න පුළුවන්. ඒක සරල ක්‍රියාවලියක් නැත්නම් ටික සංකීර්ණ ක්‍රියාවලියක්ද? ඇත්තටම ගත්තාම
ටෙක්නිකල් වචන කිව්වොත් අපි කියන්නේ ප්‍රෝටීන් හයිඩ්‍රොලයිසිස්. ප්‍රෝටීන ජල විච්ඡේදන තාක්ෂණය කියලා. තාක්ෂණික වචන ගත්තාම ටිකක් ගැඹුරුයි. හැබැයි ක්‍රමය ගත්තාම හරිම සරලයි. ඒ කියන්නේ මේක තියෙන්නේ ශුද්‍ර ජීවීන්ගෙන් ජීර්ණ ක්‍රමයක්. එතෙන්දී කරන්නේ මාළුයි පැණි හරි නැත්නම් සක්කර හරි යොදාගෙන මේ ජීර්ණ ක්‍රියාවලිය සිදු කරන එක. ඉතින් ඒක සරල දෙයක්. හැබැයි උතනදී මේ කෙනෙක්ට ඒකේ ගැටලුවක් ඇති වෙනවා නම් ඇති වෙන්න තියෙන්නේ ඒක පෙරා ගන්න ක්‍රමය. ඒක අන්නේ ක්‍රමය මොකක්ද කියලා අපි ඊළඟ වටේදී කියමු. දැන් ඒක හදාගන්නේ කොහොමද? ඒ පෙරා ගන්න කොහොමද? නිවැරදි තත්ත්වයට ඒක අරගෙන ඉන්න කොහොමද? ඔබට නිවසේ ඉඳන් කොහොමද ඔබේ වගාවට අවශ්‍ය කරන දේවල් සරලව හදාගන්න කියන කාරණේ සම්බන්ධව කියන්න. එතනින් එහාට ගිහලා ඔබේ වගාවට නෙවෙයි එතනින් එහාට ගිහලා ඔබතුමිය වගේ ව්‍යවසායකයෙක් වෙන්නත් පුළුවන්කම තියෙනවා. ඒක හරියට කරගෙන ගියොත්. මම කැමතියි බ්‍රිගේඩියර් අරෝෂ රාජපක්ෂ මහත්තයා ළඟට එන්න. දැන් ඔබතුමාලා මේක එක් තැනකදී ඔබතුමාලට අභියෝගයක් විදිහට බාර දීලා තියෙනවා. යුද හමුදාවට දැන් මේ 100% කාබනික වගාවට අනුගත වීම තුළ ගොවියාට අවශ්‍ය කරන කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ වගකීමත් යම් තැනකදී ඔබතුමාලට පැවරලා තියෙනවා. මේ වෙනකොට ඔබතුමාලාගේ ගොවි බිම් ටිකත් ඒකට අනුවර්තනය කරන්න සිද්ධ වෙලා තියෙනවා. කොහොමද මේ අභියෝගය බාර ගන්න ඔබතුමාලා සූදානම් වෙලා ඉන්නේ? අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම සංකල්පය අපි යාවත්කාලීන කිරීම සඳහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහත්මයා නව සංකල්පයක් හඳුන්වලා දීලා තියෙනවා තුරු මිතුරු නව රටක් වශයෙන්. මේ තුරු මිතුරු නව රටේ ව්‍යාපෘතිය අරමුණ වෙන්නේ රට ආහාරයෙන් ස්වයං පෝෂිත කිරීම සහ වන වගාවෙන් රට දියුණු කිරීම සහ ඒකේ අවසාන ප්‍රතිඵලය තමයි රට සමෘද්ධිමත් දේශයක් කිරීම. ඉතින් මේ සඳහා ආරම්භයක් ලබා දෙමින් මේ අවුරුද්දේ ජනවාරි මාසයේ 7 වෙනිදා යුද හමුදාව තුළ කෘෂිකර්ම සහ පශු සම්පත් අධ්‍යක්ෂ මණ්ඩලය නමින් නව බලකායක් ස්ථාපනය කරනවා. ඒ ස්ථාපනය කරලා මේකට නව රෙජිමේන්තු මධ්‍යස්ථානයක් නිත්‍ය ඒකකයක් ස්වේච්ඡායක 4ක් කෘෂිකර්ම පුහුණු පාසලක් වශයෙන් මේක ව්‍යාප්තිය ඇති කරනවා. ඊට පස්සේ මේකට කෘෂිකර්මය පිළිබඳ උපාධිධාරීන් පශ්චාත් උපාධිධාරී නිලධාරීන් 35 දෙනෙක් සහ කුවිතර සඳහා ඉදුරාම් බදවාගත්ත සෙබළුන් 1500ක් පමණ මේකට අනුයුක්ත කරලා තියෙනවා. ඉතින් මේකේ ප්‍රධාන කාර්යය තමයි යුද හමුදාවේ මෙතෙක්කල් පවත්වාගෙන ගිය ගොවි පොළවල් නව තාක්ෂණය කාබනික පොහොර භාවිතා කරමින් රටේ ආහාර පද්ධතියට වැඩි එකතුවක් කිරීම සහ යුද හමුදාවේ ආහාර අවශ්‍යතාවය සපුරා ගැනීම. ඉතින් මේක කරන්න අපි දැන්ට සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා. එතකොට අපි අපේ තිබිච්ච වගාබිම් ප්‍රමාණය අක්කර 8500ක් දක්වා දැන් වැඩි දියුණු කරලා තියෙනවා. එම වගාබිම් තුල වී පොල් පළතුරු ධාන්‍ය වර්ග සහ කුළුබඩු අපි දැනට වගා කරලා පවත්වාගෙන යනවා. විශේෂයෙන් දැන් මේ මාතෘකාවක් වෙලා තියෙනවා මේ දවස්වල කාබනික පොහොර සහ වී වගාව. දැන් ඔබතුමාලා ඔය වගා කරනේවට මේ වෙනකොට ඔබතුමාලා පාවිච්චි කරන්නේ රසායනික පොහොර. දෙකම පාවිච්චි කරනවා. රසායනික පොහොර සහ කාබනික පොහොර යන දෙවර්ගම අපි දැනට භාවිතා කරනවා. අපි විශේෂයෙන් අපේ දේශීය සහල් වර්ග අක්කර 300ක පමණ වගා කරලා තියෙනවා කාබනික පොහොර භාවිතයෙන්. ඒ කියන්නේ කළු හීනැටි, පච්ච පෙරුමාල්, බඩතවාලු, රත්කඳ එල් ඒ වගේ හොඳ දේශීය බීජ වර්ග වගා කරලා හොඳ අස්වැන්නක් අපි ලබාගෙන තියෙනවා. ඒකේ වෙළඳ පොලේ හොඳ ඉල්ලුමකුත් තියෙනවා. නමුත් අපි මේක දැනට වෙළඳ පොලට ඉක්ුත් කරන්නේ නැහැ. යුද හමුදාවේ අවශ්‍යතාවය සඳහා භාවිතා කරනවා. දැනට ඔබතුමාලට දැන් මේ අභියෝගය බාර දීලා දැන් එක් තැනකදී ඔබතුමාලගේ ගොවි පොළවල් වලට අවශ්‍ය කරන කාබනික පොහොර ටික නිෂ්පාදනය කරන්න ඕන. රටට අවශ්‍ය කරන කාබනික පොහොර ටික නිෂ්පාදනය කිරීමේ වගකීමත් යම් තැනකදී ඔබතුමාලට බාර දීලා තියෙනවා. දැන් ඔබතුමාලා නිෂ්පාදන කාර්ය ආරම්භ කරලා තියෙනවනේ. ඔව් අපිට අපේ පංකිවාර අපිට අක්කර 8500ක වගා භූමියක් අපිට තියෙනවා. මේ වගා භූමිය සඳහා අපිට අවම වශයෙන් කාබනික පොහොර මෙට්‍රික් ටොන් 8000ක පමණ අවශ්‍යතාවයක් තියෙනවා. ඊට අමතරව කෘෂිකර්ම ඇමතිතුමා ඉල්ලීමක් කරනු ලැබුවා රටට මහකන්නේට අවශ්‍ය කාබනික පොහොර මෙට්‍රික් ටොන් 25000ක් පමණ නිෂ්පාදනය කරලා දෙන්න කියලා. මම මේ සම්බන්ධයෙන් යුද හමුදාපතිතුමාව දැනුවත් කරා. යුද හමුදාපතිතුමා සමග කතා කරා. ඔහු කිව්වා මේක රටේ අවශ්‍යතාවයක්. අනිවාර්යයෙන් මේ කළ යුතුයි. අභියෝගයක් තියෙනවා.
ඒ අභියෝගය අනිවාර්යයෙන් අපි ජයගත යුතුයි. 25000ක් නෙමෙයි ඊට වැඩි ප්‍රමාණයක් රට වෙනුවෙන් නිෂ්පාදනය කරන්න කියලා. ඉතින් අපි අභියෝගය දැන් බාර අරන් තියෙනවා. ඒ කියන්නේ ඔබතුමාලා මේ වෙනකොට ඔබතුමාලා නිෂ්පාදන කටයුතු ආරම්භ කරලා තියෙනවා. ආරම්භ කරලා තියෙනවා. කොහෙද ආරම්භ කරලා තියෙන්නේ? අපි මූලිකව අපි දැන් මේක අපි නිෂ්පාදන කටයුතු කරන්න අපිට පුහුණුවක් ලැබුව සොල්දාදු වෙන්න ඕනේ. මූලිකවම අපේ පුහුණු පාසලේ නිලධාරීන් 25ක් සහ සෙබළුන් 525ක් මේ සඳහා පුහුණු කරනු ලැබුවා. මේ පුහුණු කරපු නිලධාරීන් සෙසු නිලයන් ලංකා පුරාම තියෙන විහිදලා තියෙන කඳුරු වල සේවය කරන්නේ. එතකොට අපි මේක දියුණු කරන්න මේ නිෂ්පාදනය දියුණු කරන්න ඔවුන් මාර්ගයේ කටයුතු සූදානම් කරලා තියෙනවා. ලංකාව පුරාම තියෙනවා අපේ ආරක්ෂක සේනා මූලස්ථාන 7ක්. ඒ ආරක්ෂක සේනා මූලස්ථාන වල ඉන්නවා ආඥාපතිවරුන්. ඒ ආඥාපතිවරුන් මම පෞද්ගලිකව කතා කරලා මේ අවශ්‍යතාවය රටේ අවශ්‍යතාවය වෙන ඉටු කර ගන්න ඕනේ කියලා දැනුම් දීමක් කරලා ඒ සම්බන්ධයෙන් සියලුම වැඩ කටයුතු දැන් සූදානම් කරලා තියෙනවා. මේකෙන් දැනට සෑහෙන ප්‍රමාණයක් යන්ත්‍ර සූත්‍ර භාවිතයෙන් සහ අපේ ශ්‍රමයෙන් කන්ට නිෂ්පාදන කටයුතු කරයි යනවා. මේකෙන් ඔබ සමහර විට මාධ්‍ය වල දකින්නත් ඇති අපේ යාපනයේ ප්‍රදේශයේ ඉතාමත් හොඳට මේ කාර්යය ඉෂ්ට කරනවා. එතකොට එතන අපි ඉලක්කයක් බාර දුන්නා එක ආරක්ෂක සේනා මූලස්ථානයකට අවම වශයෙන් පොහොර මෙට්‍රික් ටන් 4000ක් හදලා දෙන්න කියලා. දැන්ට ඒ කාර්යය සාර්ථකව ඉෂ්ට වෙනවා. ඒ කියන්නේ ඔබතුමාලා මේ වෙලාවේ යාපනයේ ගොවීන්ට අවශ්‍ය කරන කොම්පෝස්ට් පොහොර ටික නිෂ්පාදනය කරලා දෙන්න කටයුතු ආරම්භ කරලා තියෙනවා. අනිවාර්යයෙන්ම අපි ප්‍රමිතියෙන් යුතුව තීව්‍ර ප්‍රමිතියට තමයි අපි මේ කටයුතු කරන්නේ. අපි දැන් කොම්පෝස්ට් ගත්තාම කොම්පෝස්ට් වල තියෙනවා එක සංඝටක අවශ්‍ය වේතු සංඝටක. නයිට්‍රජන් ගත්තාම කොම්පෝස්ට් වල තියෙන්නේ 100%ක් පමණ. ෆොස්ෆරස්, පොටෑසියම් අවශ්‍යතාවයක් තියෙනවා ඒකේ. එතකොට අපි ඒ කොම්පෝස්ට් වල කාබනික පොහොර වල නයිට්‍රජන් ප්‍රමාණය වැඩි දියුණු කරගන්න අපි ඒකට සත්ව අපද්‍රව්‍ය, ගොම, එළු පොහොර සහ ගිනි සීරියා භාවිතා කරනවා. එතකොට මෙට්‍රික් ටන් 1ක ෆොස්ෆරස් අවශ්‍යතාවය සපයා ගන්න අපි මෙට්‍රික් ටන් 1කට ERP නැත්නම් එප්පාවල රොක් ෆොස්ෆේට් කිලෝ 50ක් භාවිතා කරනවා. ඊට අමතරව පොටෑසියම් වර්ධක සඳහා සූර්යකාන්ත, වල් සූර්යකාන්ත සහ ගම් සූර්ය වැනි ඒවයි ශාක සහ කරදහයියත් අපි මේ සඳහා යොදා ගන්නවා. ඒකෙන් අපිට හරි ප්‍රමිතිය අනුව මේ කොම්පෝස්ට් නිපදීමේ හැකියාව ලැබිලා තියෙනවා. දැනට ඔබතුමාලගේ ගොවිබිම් ටික කාබනික පොහොර භාවිතයට අනුවර්තනය කරන්න මේ කන්නේ නම් පුළුවන්කමක් තියෙනවද? ලබන කන්නේ නම් ඔබතුමාලා ඒ කාර්ය සඳහා නිරත වෙන්නේ? මේ කන්නේ අපි අනිවාර්යයෙන්ම මේක කාබනික පොහොර සඳහා යනවා. ඒකටත් අපි වෙනම මම කිව්වා අපි මෙට්‍රික් ටන් 8000ක් නිෂ්පාදනය කරමින් පවතිනවා. කියන්නේ සාමාන්‍යයෙන් දැන් ඔබතුමාලා ගොවිබිම් වලට අවශ්‍ය කරන කාබනික පොහොර ටික නිෂ්පාදනය කරලා එතනින් එහාට ගොවියන් සඳහා අවශ්‍ය කරන කාබනික පොහොර ටිකත් ලබා දෙන්න සූදානමක් මේ වෙනකොට ඔබතුමා මූලිකව අනිවාර්යයෙන් අපි මෙට්‍රික් ටන් 25000ක් නිෂ්පාදනය කරන්නේ ඒ සඳහා. ඔබතුමාලා ගොවිපොළ සඳහා කොච්චර ප්‍රමාණයක් ඔබතුමාලා නිෂ්පාදනය කරන්නේ? 8000ක් අපි නිෂ්පාදනය කරන්න බලාපොරොත්තු වෙනවා. දැන්ටත් අපි ටන් 400 500ක් විතර නිෂ්පාදනය කරලා ඉවරයි. එතකොට දැන් ඔබතුමාලා නිෂ්පාදනය කරන පොහොර ටික ගොවියන්ට නොමිලේ බෙදා දෙන්නද සූදානමක් තියෙන්නේ? හැමදාම ඔබතුමාලා ඒ සඳහාම යාන්ත්‍රණය මොකද්ද මේ වෙනකොට යෝජනා වෙලා තියෙන්නේ? දැන්ට යෝජනා වෙලා තියෙන්නේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ තිබිච්ච රැස්වීමේ යෝජනා වුණේ කිලෝ 1කට රුපියල් 10ක මිලක් රජය විසින් හමුදාවට ගෙවනවා කියන එක තමයි යෝජනා වෙලා තියෙන්නේ. ඒ මත පදනම් වෙලා තමයි ගොවියන්ට ඔබතුමාලා ප්‍රමිතියක් සහිත කාබනික පොහොර ලබා දෙන්න සූදානම් වෙන්නේ. අනිවාර්යයෙන්ම. අපි එතනින් එහාට යමු. ඊළඟට එනකොට මේක දැන් ඔබතුමාලා විශේෂයෙන්ම එක් පැත්තකින් ඔබතුමාලාගේ අලුතෙන් එකතු කරපු රුජිබෙන්තුව හරහා කෘෂිකර්මය ප්‍රවර්ධනය කරනවා වගේම කාබනික පොහොරට අනුගත කිරීම තුළ ඔබතුමාලා වයාලි වගා සංග්‍රාමයකුත් ආරම්භ කරනවානේ. එතකොට ඒ වගාවන් වලට කොහොමද යොදාගන්නේ, ප්‍රමිතිගතව ඒක කරන්න කොහොමද කියන කාරණා සම්බන්ධයෙන් අපි දැනුවත් කරමු. අනෙක් පැත්තෙන් දැන් ඔබතුමාලා නිර්මාණය කරන කාබනික පොහොර සඳහා අමුද්‍රව්‍ය භාවිතාව සම්බන්ධව කිව්වා. ඒක නිවැරදි ප්‍රමිතියට අරගෙන කොහොම සකසගන්නේ කියන කාරණා සම්බන්ධයෙන් ඔබ දැනුවත් කරනවා. බ්‍රිගේඩියගේ පැහැදිලි කිරීම තුළ ඊළඟ වටේදී මම කැමති චානක කුරේරා ළඟට එන්න. චානක තමයි අපේ රටේ කාබනික පොහොර වලින් නිෂ්පාදනය කරන වගාවන් ජාත්‍යන්තර වෙළඳ පොළට අරගෙන ගිහිල්ලා අපේ රටේ ගොවියාගේ අතර ඩොලර් එන මාවත හදලා දෙන්නේ. අවුරුදු කීයක් මේ කාර්යය කරනවා චානක? දැන් අවුරුදු 15ක් වෙනවා දසුන් මම. අවුරුදු 15. කාර්යය පටන් අරගෙන. ඔව්. දැනට ගොවි කී දෙනෙක්ගේ වගාවන් ඔබ මේ අස්වැන්න ඔබ බාර ගන්නවා? දැන් අපි ලංකාව පුරාම ගොවින් 3500කට වැඩි ප්‍රමාණයක් අපිට විතරක් නෙවෙයි ලෝකයේ තවත් ආයතනවලට කාබනික නිෂ්පාදන සිදු කිරීම සඳහා මේ
අපේ භෝග ලබා දෙනවා. කොච්චර මාකට් එකක් තියෙනවද ඇත්තටම ජාත්‍යන්තරයේ කාබනික වගාව සම්බන්ධයෙන් සහ අනිත් පැත්තෙන් කාබනික වගාව හරහා කරලා තියෙන පළදරාව සම්බන්ධයෙන්? ඔව් දසුන් ඇත්තටම මම කැනඩාවේ ජීවත් වෙන්නේ. කැනඩාව ගැන විතරක් කල්පනා කරොත් 2017 ඉඳන් 2020 වෙනකන් 28%ක් මාකට් ඉන්ක්‍රීස් එකක් තියෙනවා මේ අපේ වෙළඳාම් වලට. එතකොට ඇමරිකාව ගත්තොත් US ඩොලර් බිලියන 50කට විතර ප්‍රමාණයක් 2019 වෙනකොටත් මේ වෙළඳාම් කරලා තියෙනවා වෙළඳ පොලේ. ඉතින් විශාල ඉල්ලුමක් තියෙනවා මේ කාබනික ආහාර වලට. චානකතක විශාල ඉල්ලුමක් කාබනික ආහාර වලට තියෙනකොට විශේෂයෙන්ම අපේ රටෙන් කාබනික ආහාර විදිහට ওই වෙළඳ පොලට මොනවද යන්නේ? ගොඩාක් දේවල් යනවා. දසුන් ඒක යන්නේ ඉස්සෙල්ලා මට මිනිත්තුවක් දෙන්න. ඇයි අපි මේ කාබනික ආහාර මෙහෙම පිටරටවල් වලට විකුණන්න පටන් ගත්තේ කියන එකම කතා කරන්න. මොකද මේ ඕගැනික් සර්ටිෆයිඩ් කියන මේ කොන්සෙප්ට් එකම ආවේ විශේෂයෙන්ම බටහිර රටවල් වලට මේ පිරිසිදු ආහාර ගෙන්වා ගැනීමට සහතිකකරණයක් කිරීම සඳහා තමයි මේ ඕගැනික් සර්ටිෆයිඩ් කියන වචනේ ආවේ. ඒක මේ අවුරුදු 25ක් විතර කාලයකට කලින් තමයි ඒ වචනේ ලබා දුන්නේ මේ ලෝකයට. නමුත් අපි අපේ රටේ මේ කෘෂිකර්මාන්තයේ බ්‍රෑන්ඩ් එක ඉස්සල්ලා අඳුරගමු දසු. අපි අපේ මුතුන් මිත්තන් ඒ වගේම අපේ තිබිච්ච ස්වර්ණමය යුගය කෘෂිකර්මාන්තයේ තිබිච්ච ස්වර්ණමය යුගය කතා කරොත් අපි මේ අපිට මේ පෙරදිග ධාන්‍යාගාරය කියලා නේ හැඳින්වෙන්නේ. එතනට යන්න අපිට දියුණු තාක්ෂණයක් මේ කෘෂිකර්මාන්තය තුළ තිබිලා තියෙන්න ඕනේ. ඉතින් මේ දැන් අපි කියන මේ ඕගැනික් සර්ටිෆයිඩ් කියන එක අපි අපේ පරම්පරා ගානකට ඉස්සරලා ප්‍රැක්ටිස් කරපු දෙයක්. මේ අපිට තිබිච්ච පාරිසරික ගොවිතැන පාරිසරික මේ වගාව කියන එක තමයි දැන් මේ ඕගැනික් වෙලා තියෙන්නේ. ආපහු අපි ඒකට තමයි මේ පරිවර්තනය වෙලා තියෙන්නේ. අපේ මේ පාරිසරික ගොවිතැන ASCII දසුන් තිබුණේ හරිම ලස්සන දෙයක්. අපේ ගොවියා මේ පරිසරයත් සමග සම්බන්ධ වෙලා වගා භූමියට ගියේ ඉතාමත් පිරිසිදු හිතකින්. ඒ මොහොත ඔහු ඒ භූමියත් අතර තිබුණ ඉතාම අව්‍යාජ මොහොතක්. ඒක හරිම පෞද්ගලික මොහොතක්. ඒ වෙලාවේ තිබුණේ ඉතාම සාධාරණ ගනුදෙනුවක් පොළොවත් එක්ක. පොළොවට අවශ්‍ය නියුට්‍රියන්ස් දීලා ඒක සාරවත් කරලා ඒ අපේ ශුද්‍රජීවීන් ගහණය වැඩි කරලා පොළොවට ආදරය කරලා තමයි ගොවියා වැඩ කරන්න පටන් ගත්තේ. එහෙම කරාම පොළොවෙනුත් අපිට සාධාරණ දෙයක් දුන්නා. මොකද්ද? ඊටමත් පෝෂණ ගුණයෙන් පිරුණු ඊටම ශක්තිමත් මූල පද්ධතියක්. ඒ එක්කම හැදුණු ආත්මයේ පිරිච්ච ගහක්. ඊට පස්සේ ඒ එක්කම අපිට දීපු භෝගයත් පෝෂ්‍ය පදාර්ථ වලින් බෙහෙවින්ම පිරිපුන් ගුණයක් තිබිච්ච ආහාරයක් තමයි අපිට ලබා දුන්නේ. ඉතින් මේ අපිට තිබිච්ච අපේ මේ දේශීය ඥානය එක තැනකදී අපෙන් හොරගම් කරගත්තා. හොරගම් කරගෙන අපේ මේ ගොවියටත් අපේ මේ කෘෂිකර්මාන්තයටත් අතොලොස්සක් උන මේ කෙමිකල් කම්පනි කීපයක් එකතු වෙලා මේ අපේ තිබිච්ච ඉස්සර ලස්සන වචනයක් තිබ්බා. ඉර දෙවියන්ගේ නෑයෝ, සඳ දෙවියන්ගේ නෑයෝ ආදී අපේ මුතුන් මිත්තෝ ඉරෙන් හඳෙන් වැඩගත්තෝ කියලා. කෙමිකල් වලින් වැඩගත්තෝ කියලා නෑ හොඳේ. ඉතින් මේ කාලසටහන වෙනස් කරේ මේ කෙමිකල් කම්පනි වලින්. ඉන්පස්සේ ගෙනහලා අපේ මිනිස්සුන්ගේ මේ තිබිච්ච මේ අපේ මේ ගොවිතැනේ තිබිච්ච මේ කෘෂිකර්මයන්තේ තිබිච්ච කාලසටහන සම්පූර්ණයෙන්ම වෙනස් කරලා අපිව යැපෙන්න විදිහට පත් කරා. අපි ඉන්ඩිපෙන්ඩන්ට් වෙනුවට ඩිපෙන්ඩන්ට් වුණා. ඒ හින්දානේ දැන් අපි මෙතෙක් කල් රජයන් පෝර සහනාධාරය දෙනවා කියන එකත් ඡන්ද පොරොන්දුවක් වගේ නේ. අපි කොමල්ල බලන් ඉන්න පෝන සහනාධාරය එනකන් කියලා. අපි යැපෙන්න වුණා. දැන් ඒක උනායින් පස්සේ මොකද කරේ? අපේ අර මේ ධාර්මික ගොවියා කුඹුරට යන්නේ වස බෝතලය යතේ තියාගෙන. වගාව පටන් ගන්නේ පොළොව මරන්න පටන් අරගෙන. ඊට පස්සේ හැදෙන ගහ ආත්මය බොහොම වීක් මේ දුර්වල වෙච්ච ආත්මයට මත්ද්‍රව්‍ය දෙනවා. ඊට පස්සේ හැදෙන ගෙඩිය වසවිසත්
තියාගෙන කැමැත්තෙන්ම වස කනවා. මේක හරි ඛේදවාචකයක්. ඉතින් අපේ මේ බ්‍රෑන්ඩ් එක නැති කරපු අපිව මේ වගේ මේ ප්‍රාණාපකරුවන් කරන් තියන් ඉන්න මේ කෙමිකල් වලින් ඈත් වෙනවයි කියන එක අපේ මිනිස්සුන්ට ප්‍රශ්නයක් වෙන්න හේතුවක් නැහැ. මොකද මේ අපේ බ්‍රෑන්ඩ් එක තමයි ලෝකේ අද ඉල්ලන්නේ. අපේ මේ ගොවිතැනේ තියෙන ඇග්‍රෝෆොරෙස්ට්‍රි, එතකොට ඕගෑනික්, එතකොට මේ බයෝඩයිවර්සිටි, ඔය ප්ලාන්ට් ඩයිවර්සිටි, මේ ඔක්කොම වචන දැන් මේ තියෙන මේ අලුත් වචන ඔක්කොම අපි ගාව තිබිච්ච ඒවා දසුන්. ඇයි මේ බලන් ඉන්නේ? මට හිතා ගන්න අමාරුයි. මම ව්‍යාපාරිකයෙක් විදිහට පහුගිය අවුරුදු 15 පුරාම මම කරේ ලංකාවේ කාබනික නිෂ්පාදන වලට. මේ කාබනික ගොවියට වෙනද පොලක් හදපු එක. ඒ තුලින් මට මගේ ධනෙ හම්බෙනවා. චානක ලොකු ඉතිහාසයක් විනාඩි කීපයක කියලා දුන්න. ඇත්තටම අපිට උනේ මොකද්ද කියලා අපි ආපහු හිතන්න හොඳ කතාවක්. දැන් අර ඔබ ඉස්සල්ලා මම අහපු ප්‍රශ්න ළඟට යනවා. ලංකාවේ කොච්චර දේවල් ඔබ පිටරට පටවනවද? කොච්චර ඉල්ලුමක් හදලා තියෙනවද? දැනට අපි කන්ටේනර් 100කට වඩා පොල් කිරි විතරක් ආනයන කරන්න පුළුවන් අපිට. කොස්කෝ වගේ ලොකු සුපර් මාකට් චේන් වල ඉඳලා ඉන්ඩිපෙන්ඩන්ට් හෙල්ත් ෆුඩ් ෂොප්ස් වෙනකන් අපි කැනඩාව පුරාම මේ අපේ නිෂ්පාදන තියෙනවා. එතකොට අපිට තියෙනවා අපේ මේ කුළුබඩු 20කට වැඩිය ලංකාවේ නිෂ්පාදනය කරන කුළුබඩු කාබනික කුළුබඩු අපි ආනයනය කරනවා. අපි කෑන් ෆෘට්ස් අපේ තියෙන පළතුරු අපි ආනයනය කරනවා. පොලොස් අපි කෑන් කරලා ගේනවා. ඒකම අපි ළඟදී නම් පටන් ගත්තා මේ අපේ දේශීය වී, මේ අපේ දේශීය හාල්, මේක මේ ලෝකයට දායාදයක් දසුන්. අපිට මට හරි කනගාටුයි සමහර වෙලාවට මේ අපේ තියෙන මේ වටිනාකම් අපි අඳුරගන්නේ නැත්තේයි කියලා. මේ අපි මේ දේශීය හාල් ආනයනය කරන්න පටන් ගත්තයින් පස්සේ අපේ වෙළඳ පොළ තුල අපිට ඉතාමත් අනර්ග අවස්ථාවක් නිර්මාණය වුණා දසුන්. මොකද කැලිෆෝනියාවේ හාල්වල විතරක් නෙවෙයි ලෝකේ ගොඩක් හාල්වල මේ බැරලෝහ කියන ප්‍රශ්නේ තියෙන. සමහර වෙලාවට කාබනික මේ හාල්වල පවා මේ බැරලෝහ රෙසිඩියුස් තියෙන්න පුළුවන්. නමුත් අපි ලංකාවෙන් ආනයනය කරපු මේ අපේ දේශීය යාලුම් රයිස්, කුරුළු තුඩ, එතකොට සුවඳැල්, ඒ වගේම හැංගි මුත්තන් කියන මේ වර්ග තුන තමයි අපි අරගෙන ආවේ. අපි ඇනලයිස් කරලා බැලුවා දසුන්. අපිට බැරලෝහ හොයාගන්න බැරුව ගියා. අද කැලිෆෝනියාවේ දරුවන්ට මේ බේබි ෆුඩ් කියන එක ලොකු ඉල්ලුමක් තියෙන නිෂ්පාදනයක්. ඒක දී ගන්න බැරුව ඉන්නවා මේ බැරලෝහ ප්‍රශ්නේ නිසා. දැන් අපේ රටේ මේක තියෙනවා. ඉතින් කාබනික වෙනමයි කියන එක මේ අයි මෙච්චර කල් නොවුනේ කියන එක තමයි මට තියෙන ප්‍රශ්නේ. වෙන අපි සාකච්ඡා කරන ප්‍රශ්න තියෙනවා විසඳ ගන්න ඕනේ. නමුත් ඒ අපේ තිබිච්ච ඒ දේශීය ඥානය අපි විසීම බාල්දු කරලා තියෙන්නේ. ඒ නිසා ඒක නැවතත් අපේ තියෙන බ්‍රෑන්ඩ් එක අපි අඳුරගමු. ඒකට අපි තැනක් දෙමු. එතකොට මෙතෙක් කල් මේ අවුරුදු 70 පුරාම මේ රසායනික මේ පොහොර ගෙනහල්ලා අපි විඳින දුක නවත්තලා දුප්පත් ගොවියා ව්‍යවසායකයෙක් වෙයි. දැන් ඔබට විදේශීය වෙළඳපොළ තුළ වැඩිම ඉල්ලුම තියෙන මොනවටද ලංකාවෙන් ගෙනෙන ඕගනික් දේවල් වලින්? දැනට අපි වැඩියෙන්ම විකුණන්නේ පොල් කිරි දසුන්. ඒකත් කාබනික වගාවක්. අනිවාර්යෙන් කාබනික වගාවක්. ඒ සඳහා ඔබට ඉන්නවද සැපයුම් සපයන්න ගොවියන්? ඒ කියන්නේ කාබනික වගාව කරන ගොවියන් ඉන්නවවත් එක්ක? මගෙත් එක්ක ගොවියනුත් ඉන්නවා. අපිත් මට වැඩියේ අපේ ලංකාවේ මේවා ප්‍රොසෙස් කරලා එක්ස්පෝර්ට් කරන ඉතාමත් දක්ෂ ව්‍යාපාරිකයෝ ඉන්නවා. මම අවුරුදු 15කට කලින් මේ මගේ ව්‍යාපාරය පටන් ගත්තේ දසුන්. ඊට වඩා අවුරුදු ගානකට එහායින් ඉඳන් අපේ රටේ මේ කාබනික නිෂ්පාදන පිටරට යවන අපනයනකරු ඉතාමත් සුවිශේෂ අපනයනකරුවෝ ඉන්නවා. පොල් වලට අමතරව මොනවද ආයේ? අපි ගේනවා මං කලින් කිව්වා වගේ පොලොස්, එතකොට අන්නාසි, එතකොට අපේ පොල් අපි කොකනට් කියුබ්ස් කියලා හදනවා. ඒට අමතරව 2019 දී අපිට හම්බුණා කැනඩාස් most innovative product of the year කියලා අපි හැදුවා ටර්මරික් ලටේ කියලා එකක්. මේ කාබනික නිෂ්පාදන ASCII ඉනෝවේෂන් කියන එක ඉතාම වැදගත් දසුන්. මේ ටර්මරික් ලටේ ASCII තිබ්බේ අපේ තිබිච්ච කිරි හොද්ද. මේ කිරි හොද්දට අපි මේ බටහිර රටවල් වලට
මේක පාවිච්චි කරන්න ලේසි වෙන ක්‍රමයකට අපි ඒක හැදුවා. ඉන්ස්ටන්ට් විදියට ඒක හදන්න පුළුවන් වෙන විදිහට. මේක ASCII අපිට හැංගිලා තියෙන කතාවක් තියෙනවා. මේ අපේ ආහාර සංස්කෘතිය අපි කාබනික වීම තුළ අපිට ගොඩාක් වාසිදායක දේවල් ගොඩක් ගන්න පුළුවන්. මේ අපිට තියෙන නියුට්‍රියන්ට්ස් ගැන මේ අපේ ආහාර සංස්කෘතිය ඇති තියෙන නියුට්‍රියන්ට්ස් අපි අඳුර ගන්න ඕනේ. ඉතින් ඒ වගේ එතකොට අපිට තව අර දේශීය හාල් අපේ කුරුඳු බ්ලැක් පෙපර් එතකොට අපේ කරාබු නැටි කරදමුංගු මේ සියලුම දේවල් අපිට විශාල වෙළඳපොළක් තියෙනවා. ඔය මේ වෙළඳපොළ තුල සාමාන්‍ය මාසයකට ඔබ කොච්චර පොළක් උපයනවාද මේ කාබනික වෙළඳපොළ තුල? ඔව් අපි දැනට ඩොලර් මිලියන 10ක් පමණ මේ අවුරුද්දකට අපිට ආදායම තියෙනවා දසුනේ. දැන් මේ ඩොලර් මිලියන 10 තුල ඔබටත් පුළුවන් නම් සමාජිකයෙක් වෙන්න කොච්චර වටිනවද? සමහර වෙලාවට එක තැනකදී තර්කයක් ගොඩ ගන්න පුළුවන්. දැන් චානක අපේ රටේ තියෙන හොඳ දේවල් පිට රටට යවනවා කියලා. එහෙම චෝදනාවක් එක්ක සමහරලාට කෙනෙකුට කියන්න පුළුවන් මේවා අපේ රටේම තිබ්බනම් කොච්චර වටිනවද කියලා. හැබැයි පුළුවන් නම් සමස්තයම කාබනික වගාවක් තුල පෝෂණය කරගන්න අපිට කොතනකදවත් ගැටලුවක් ඇති වෙන්නේ හැම කෙනෙකුටම පුළුවන් ඔය කියන වෙළඳපොළ තුල ජයග්‍රහණය කරන්න. එතකොට කුමුදු ගුණවර්ධන මහත්තයාට කියන්න දෙන්නේ කුමුදු ගුණවර්ධන මහත්තයාට ප්‍රශ්න අරගෙන එන්න තියෙන්නේ ඔය කියන විදිහට 100% කාබනික වගාවට යොමු වෙන්න බැරිද? කාලයක් ඕනද? ඒ කාලෙ කොච්චරක් කියලාද ඔබතුමාලා හිතාගෙන ඉන්නේ? අපි අද තීරණය සමගින් ගොවියා රජ කරන කාබනික වගාව පිළිබඳව අපි කතා කරන්නේ. කාබනික වගාවෙන් ලක්ෂ ගණනින් උපයන්න මොකද කරන්න ඕන, කොහොමද ඒකට අනුගත වෙන්නේ කියන කාරණේ සම්බන්ධයෙන් අපි කතා කරන්නේ. මූලික වටය තුල මේකේ තියෙන වැදගත්කම අනෙක් පැත්තෙන් කාබනික වගාවට යොමු වුණොත් ඒ අස්වැන්නට වෙළඳපොලේ තියෙන වටිනාකම පිළිබඳව අපි හඳුනාගත්තා. දැන් කුමුදු ගුණවර්ධන මහත්තයා දැන් සාමාන්‍යයෙන් ගොවියන් කියන කතාවක් තමයි මේකට සාධාරණ කාලයක් දෙන්න අනුගත වෙන්න. දැන් රජයේ කියලා තියෙනවා ලබන කන්නටත් අවශ්‍ය කරන පොහොර තියෙනවා කියලා. මේ දැන් ඔබතුමාට ලබන කන්නට වෙනකම් පොහොර දුන්නොත් ඊළඟ කන්නේ දැන් මේකට අනුගත වෙන්න බැරිද? මොකද්ද තියෙන ගැටලුව ගොවියන්ගේ පැත්තෙන්? දැන් ඔබතුමා ඉස්සර සඳහන් කළා යම් යම් ගැටලු තියෙනවා කියලා. මොකක්ද ඒ ගැටලු? ඒතර මම හිතන්නේ මේ ඔබතුමා අහපු ප්‍රශ්නේ තමයි වැදගත්. එකක් තමයි අපි දැන් රසායනික කෘෂිකර්මාන්තයට යොමු වෙලා දැන් දශක ගණනාවක් වෙනවා. එතකොට මේ කෘෂිකර්මාන්තයට යොමු වෙච්ච ගොවියෝ ඒක මත ගොඩනැගිච්ච රසායනික කෘෂිකර්මාන්ත මත ගොඩනැගිච්ච සංස්කෘතියක් හැදිලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ආකල්පමය වශයෙන් ඒගොල්ලෝ ඉන්නේ මේක තමයි හරි කියලා. ඒතකොට මේකෙන් අත්මිදෙන්න අපේ සමාජයක වරදක් තියනවා. Taman මුල් බැහැගත්ත මතයක් තිබුණොත් ඒක බැහැර කරන්න හරි අමාරුයි. හැබැයි දැන් ඕක සමහර වෙලාවට එතන සාධනීය දෙයක් තියෙනවා නම් කුමුදු මහත්තයා අපිට කියන්න පුළුවන් කමක් නැහැ කියලා. දැනත් වකුගඩුව නරක් වෙනවා කියලා දැනත් රසායනික පොහොර ටික ඉල්ලනවා නම්, කුමිනාශක ටික ඉල්ලනවා නම් අපි අර දැන මියදෙනවද දැනගත්ත වෙලාවෙ මෙතනින් ගොඩ වෙනවද කියන කාරණේ සම්බන්ධයෙන් අපි තේරුම් ගන්න එපා. ඒතර ප්‍රශ්නයක් තියෙනවද? ඔව් මට පොඩි ඉඩක් දෙන්න මම පැහැදිලි කිරීම අවසන් කරන්න. මේ ඇත්තටම දැන් මට කියන්න ඕනකම තිබ්බේ දැන් අපේ සමාජයේ එහෙම තැනක ඉන්නේ. ඒ නිසා ඒගොල්ලෝ ඉක්මනින් වෙනස් වෙන්න පරිවර්තනය වෙන්න ඒගොල්ලන්ට විශ්වාසයක් ගොඩනගෙන්න ඕනේ. දැන් ඒ විශ්වාසය ගොඩනැගීම සඳහා අපි ගත්ත පියවරයන් මා හිතනවා ප්‍රමාණවත් නැහැ. කාබනික කෘෂිකර්මාන්තේ එහෙම නැත්නම් අපි නම් කතා කරන්නේ ජෛව විද්‍යාත්මක කෘෂිකර්මාන්තය ගැන, කාබනික කෘෂිකර්මාන්තය ටිකක් එහා ගිය දියුණු එකක් ගැන. ඒ පිළිබඳව අපිට ජනතාව අතරට ගොජ ජනතාව දැනුවත් කිරීම සඳහා කාලය අවශ්‍යයි කියලා මම විශ්වාස කරන්නේ. ඒ කියන්නේ ඔවුන්ට මේ අත්දැකීම ලබා දිය යුතුයි. අත්දැකීම් ලබා ගත්ත අයගේ තමන්ගේ අත්දැකීම් හුවමාරු කරගන්න අවස්ථාව ලැබෙන්න ඕනකම තියෙනවා. ඉතින් ඒකම තමයි මේක මම හිතන්නේ ක්‍රමානුකූල පරිවර්තනයක් දක්වා ගෙන ගියොත්. මොකද අපි දන්නවා දැන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා ඒ හා සම්බන්ධ නිලධාරී මහත්තුරු පවා ඒ නෝනවරු පවා මේ රසායනික කෘෂිකර්මාන්තය පිළිබඳ දැනුම සහ ඒ ආකල්පත් එක්ක තමයි ඉන්නේ. එතකොට දැන් අපිට ගොවි ජනතාව මේක ප්‍රධාන වැදගත්ම කොටස ගොවි ජනතාවනේ. දෙවෙනි කොටස මේ නිලධාරී මහත්තුරු. ඊට පස්සේ අපු කොනේ තමයි පාරිභෝගිකයෝ ඉන්නේ. ඒතර පාරිභෝගිකයෝ විදිහට මේක සඳහා ලොකු ඉල්ලුමක් තියෙනවා. සහ මේක දිහා බලන්නේ පාරිභෝගිකයන් පැත්තේ ඉතාම ධනාත්මකව. හැබැයි මේ කාර්යය යෙදෙන ගොවි ජනතාව ඒගොල්ලෝ මුහුණ දෙන වෙන ප්‍රශ්න ටිකක් තියෙනවා. දැන් ඇත්තටම ගත්තාම එයාලට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි දැන් අපි සාකච්ඡා කරනකොට අපිට තේරෙන දේ තමයි අපි ගොවි බිම් වල ජීවත් වෙන අය නිසා නිතරම අපිත් එක්ක ගැටෙන නිසා අපි දන්නවා දැන් කොහෙන්ද මෙච්චර පොහොර. මොකද ඒගොල්ලෝ දන්නේ අහලා තියෙන්නේ
අර කිලෝ 1000ක් 1500ක් 2000ක් 5000ක් දාන්න ඕන කාබනික කෘෂිකර්මාන්තය ගැන. ඇත්තටම දැන් මේ දිනවල යන සාකච්ඡාවල යන්නේ ඒ ගැන. එතනයි තියෙන මේ ගැටලුව. දැන් අපි කියන්නේ ඊට වඩා එහා ගිය කිලෝ 5000ක් හෙක්ටාරයකට දාන්න ඕන කියන කාබනික මේ අමුද්‍රව්‍ය පිළිබඳව කාබනික ද්‍රව්‍ය පිළිබඳව සාකච්ඡාවක් තමයි මේ යන්නේ. ඒක ගණන් හදලා බලපුවාම ඇත්තටම අපේ ලංකාවේ තියෙන විශේෂයෙන් මේ කුඹුරු අක්කර ප්‍රමාණය සාමාන්‍ය ලංකාවේ හෙක්ටයාර 7,50,000ක් විතර අවුරුද්දකට වගා කරනවා. ඉතින් මේ හෙක්ටයාරයකට කිලෝ 5000 වැඩි කිරීම හෙක්ටයාර 7,50,000 කියලා ගණන් හදපුවාම මේක ලොකු එකක්නේ. එතකොට මේක පිළිබඳව තමයි මිනිස්සු බය වෙන්නේ. ඇත්තට මේක ගැටලුවක් තියෙනවා. මේක දෙන්න සහ මේක හදන්නත් සෑහෙන කාලයක් යනවා. ඒකට ඕන කරන සම්පත් පිළිබඳ ප්‍රශ්නයක් අපිට තියෙනවා. ඒ නිසා ඒ ප්‍රශ්නෙට උත්තරයක් හොයාගන්න ඕනේ. ඒතකොට ඒ ප්‍රශ්නෙට උත්තරයක් ජෛව ජනන හරිත තාක්ෂණ ආයතනයේ විදිහටත් ජෛව පොහොර නිෂ්පාදනය කරලා ජෛව විද්‍යාත්මක කෘෂිකර්මාන්ත ප්‍රවේශයෙන් අපි අරන් තිබෙනවා. දැන් සමහර වෙලාවට දැන් ඔබතුමා කියපු කාරණාවත් එක්ක ඇත්තටම ගොවියන්ට හිතෙන්න පුළුවන් සමහරලට හෙක්ටයාරයකට දාන්න ඕන කාබනික පොහොර ප්‍රමාණය ඇත්තටම කිලෝ 5000ක්ද කියලා. ඇත්තට දැන් ඕකට නවීන තාක්ෂණයත් එක්ක බද්ධ වෙලා නැද්ද අපි දැන් පාවිච්චි කරන යූරියානේ. අපි සමහරලාට ගානේ හොන්ඩරයයිනේ. ඒ වගේ ක්‍රමයකට අනුවර්තනය වෙච්ච තාක්ෂණික භාවිතාවක් තාම කෘෂිකර්මාන්ත තුළ කාබනික වගාව තුළ නැද්ද? නෑ දැන් මම කියන්නේ ඒකයි දැන් මේ යන පැහැදිලි කිරීම සහ කතාබහ සමාජගත වෙලා තියෙන එක සහ සමහර ප්‍රවේශයන් තියෙන ඔය කියන තැන අර 5000 කතන්දරේ. අපි කියන්නේ ඊට වඩා දියුණු ක්‍රමයක් තියෙනවා. මම කලින් සඳහන් කරේ අපි ජෛව විද්‍යාත්මකව ජෛව පොහොර හදලා තියෙනවා. ඒක හදන්න අවශ්‍ය කරන තාක්ෂණය දැන් ලංකාවේ තියෙනවා. එතකොට දැන් මේක දියුණු කරලා ගන්න ඕනනේ. මේක ගේන්න ඕනේ. ඒ කියන්නේ මම ආපහු කියනවා නම් ඇත්තටම කුඹුරු අක්කරයකට අපි ජෛව පොහොර ඝන පොහොර යොදාගන්නේ කිලෝ 240යි. දියර පොහොර ලීටර් 12යි. ඊට අමතරව අපි කිරිමුල් වර්ධනය සඳහා රයිසෝසාර කියලා මේ අපේ එප්පාවල රොක්ෆොස්ෆේට් නිස්සාරණය කරලා හදලා තියෙනවා. ඒක කිලෝ 20ක් අපි යොදා ගන්නවා. ඕක තමයි ඇත්තටම කුඹුරු අක්කරයකින් හොඳ ප්‍රතිඵල ගන්න අපි යොදා ගන්න පොහොර ප්‍රමාණය. දැන් ඔබතුමාලා කුඹුරු අක්කරයකට රසායනික පොහොරයි කෘමිනාශකයි යොදනකොට යන පිරිවැයයි කාබනික පොහොර යොදන ඔය ප්‍රමාණය කුඹුරු අක්කරයකට යොදන පිරිවැය අතර සමතාවයක් තියෙනවද අඩුවද වැඩිද මොකක්ද වෙනස? ඇත්තටම දැන් මේ අපි කියන එකේ අපි දැන් පාවිච්චි කරන කාබනික පොහොර ජෛව පොහොර. ජෛව පොහොර. අපි කියන කාබනික පොහොර කිව්වොත් අර 5000ට යනවා. අපි කතා කරන්නේ ජෛව පොහොර පිළිබඳව. ජෛව පොහොර ගත්තාම අපි රුපියල් 13800ක වගේ ප්‍රමාණයක වියදමක් මේකට යනවා. අක්කරයකට. රසායනික පොහොර වල මම දන්න තරමින් මම නිවැරදි නම් රුපියල් 17400ක් හෝ ආසන්න ගණනක් රජයේ පිරිවැයක් දරනවා. ඒතර එහෙම ගත්තාට පස්සේ අපි කියන ක්‍රමවේදයේ අරට වඩා අඩු වියදමක් තමයි යන්නේ ඇත්තට. අස්වැන්න වෙනසක් තියෙනවද? මට ඒක සහතික කරන්න පුළුවන් අස්වැන්න වෙනසක් නැහැ. සමහර විට අපි ගන්න අපි අපේ ජෛව විද්‍යාත්මක අපි හදන පොහොර නැවත නැවත භාවිතා කරලා අපි අරන් තියෙන ප්‍රතිඵල අනුව නම් සමහර රසායනික ක්‍රමවේදවල වඩා සමහර අවස්ථාවල අපි වැඩිපුරත් අස්වැන්න අරන් තියෙනවා. රසායනික පොහොර භාවිතයේදී ගොවියාට කරන්න තියෙන ශ්‍රම කැපකිරීම කාබනික පොහොර භාවිතාවේදී වැඩිද අඩුද? දැන් ඇත්තටම දැන් ජෛව විද්‍යාත්මකව අපි මේ කරන අපි යෝජනා කරන ක්‍රමවේදය ඇතුලේ නම් ඒකේ කිසිදු වෙනසක් නැහැ. අර අපි දැන් මේ කරලියට ඇවිල්ලා තියෙන කාබනික කතාබහ ඇතුලේ නම් ඇත්තටම ශ්‍රමය කියන එක වැඩිපුර යනවා. නිකන් සරලව ගත්තොත් අර අපි දැන් ওই කතාබහට ලක් වෙලා තියෙන කිලෝ 5000 කතාව ගත්තොත් ඒක ලොකු ප්‍රමාණයක්. ඒක යොදන්න, ඒක ගෙනියන්න ලොකු මහන්සියක් දරනවා. සාකච්ඡාවක් විතරනේ. ඒක සමහරලාට අනවබෝධය නිසා යම් තැනක ඇතිවෙච්ච සාකච්ඡාවක් අර අල්ලගන්න ඕන හින්දා අල්ලගෙන මේ සමාජය තුල මහා සමාජය තුල ව්‍යාප්ත කිරීමක් සිද්ධ වෙනවා. නමුත් එය සත්‍ය කතාව විතර නෙවෙයිනේ. පසේ තියෙන ජෛව විවිධත්වය වෙනස් කිරීම වෙනුවෙන් අවශ්‍ය කරන දේවල් නිර්මාණය කිරීම සමහරවිට ඒ තරම් කැපකිරීමක් කරන්න ඕනෙත් නැති වෙන්න පුළුවන්. දැන් ඔබතුමාලාත් එහෙම කැපකිරීමක් කරේ නැහනේ ආරම්භයේදී. දැන් සමහරවිට මේ සමාජය තුල ඇති වෙලා තියෙන සාකච්ඡාවනේ. ඒ නිසා මේ වෙලාවේ මේ පරිවර්තනය වීමට තව නිශ්චිත කාලයක් ඔබතුමාට වැඩිපුර කාලයක් ඕනද මේ දීලා තියෙන කන්න දෙක මදිද 100%ක්ම කාබනික වගාවට පරිවර්තනය වෙන්න ගොවියන්ට? මම හිතන්නේ දැන් පුද්ගලිකව ගත්තොත් මමත් එක්ක මේ කර්මාන්තයේ යෙදෙන කණ්ඩායමටත් කාලයක් අවශ්‍ය වෙන්නේ නැහැ. අපි කාලයක් තිස්සේ මේක යෙදිලා ඒ අත්දැකීම් සහිතව මේ පිළිබඳව අති විශ්වාසයෙන් ඉන්න අය. ඒ විශ්වාසය අපිට තියෙනවා. ඒතර මේ විශ්වාසය අපි අනිත් අය තුළට ගෙනියන්න ඕනේනේ.
ඒ කියන්නේ ඔබතුමාට විශ්වාසය දෙන අනිත් ගොවියන්ට අවිශ්වාසයෙන් දියුත් නැහැ. දැන් ප්‍රතිඵල ලැබලා තියෙනද නේද? මම හිතනවා දැන් අපේ විශ්වාසය අපිට මේ තියෙන විශ්වාසය තියෙනවානේ. ඒ විශ්වාසය අපි අනිත් ඇත්තටම ගොවි මහතුරු තුළට ගෙනියන්න ඕනේ. ඒතර ඒක ගෙනියන එක ඇත්තටම මම අහපවුත් කියන්නේ ඒකට සාධාරණ කාලයක් අවශ්‍යයි කියලා. ඒක ගොවි මහතුරු බාර ගන්න විදිහක් තියෙනවා. මොකද මේකට ප්‍රතිවිරෝධය දක්වන ක්‍රමවේදකුත් තියෙනවනේ සමාජයේ. මේකට අපි හොඳයි කියනකොට මේක නරකයි කියන්න සමහර විට ඒකට පොහොර සමාගම මැදිහත් වෙන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා මේක මම හිතන්නේ ඒක දුෂ්කර කාර්යයක්. නමුත් ඒකට සාධාරණ කාලයක් අවශ්‍යයි. මම හිතනවා අපේ රටේ ගොවි ජනතාව මේක ප්‍රතික්ෂේප කරන එකක් නෑ. ඔවුන්ට සාධාරණ කාලයක් දීලා මේක පියවරෙන් පියවර ක්‍රියාත්මක කරා නම් මගේ විශ්වාසය හැටියට නම් කන්න 6ක් විතර යනකොට මේ ක්‍රමවේදයට අපේ සමස්ත කෘෂිකර්මාන්තය ගේන්න පුළුවන්කම තියෙනවා. කුමුදු ගුණවර්ධනවාද දැන් ඔබතුමාලා රසායනික පොහොර භාවිතයෙන් ඉවත් වෙලා කාබනික පොහොර භාවිතයට යොමු වුණාට පස්සේ සමහර වෙලාවට කෘමි උවදුරු එන්න පුළුවන්. දිලීර වර්ග ඇති වෙන්න පුළුවන්. එහෙම අභියෝග තිබුණාද ඔබතුමාලට? ඔව් වී වගාවේදී නම් ඇත්තටම අපි රසායනික දියර වර්ග කිසිසේත් පාවිච්චි කරන්නේ නැහැ. ඒකට එකම හේතුව ප්‍රධාන හේතුවක් තියෙනවා. අපි භාවිතා කරන ජෛව ජනන හරිත තාක්ෂණයෙන් අපි නිෂ්පාදනය කරන දියර පොහොර හදලා තියෙන්නේ පොහොරක් විදියට වගේම ශාක වර්ධක පොහොරක් විදියට වගේම කෘමි විකර්ෂණයක් විදිහට. ඒතර සමහර විට ඇත්තටම කොළහකුලන දලඹුව වගේ ප්‍රශ්නයක් අපිට ආවත් අපි කිසිම වෙලාවක ඒකට කෘමිනාශක පාවිච්චි කරන්නේ නැහැ. ඒකට ස්වභාවික පාලන ක්‍රමයක් පරිසරයේ තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි දන්නා අපි කුඹුරට යනකොට අපිට පේනවා කොක්කු ඉන්නවා කුඹුරේ. අපි ඇත්තටම කුඹුරට යන්නේ නැහැ. අපි ආපහු හැරලා එනවා. දවස් දෙකක් විතර මේ නොගියාම ස්වභාවිකව ඒ කොක්කුවේ අපිට අවශ්‍ය වැඩේ කරලා තියෙනවා. ඉතින් අපි දකිනවා අපේ සමහර ගොවි මහත්තුරු ටැංකිය කරේ එල්ලගෙන තෙල් ටික ගහනවා. ඉතින් ඒක ඇත්තටම අවශ්‍ය දෙයක් නෙවෙයි. හැබැයි දැන් ඔය බඩේරුංගුවලදී වගේ මේ ප්‍රශ්නේ අපිට ඇවිල්ලා තිබෙනවා. අපි සේනාදල මොකද ප්‍රශ්න මම කලිනුත් කිව්වා. ඉතින් අපි ඒකට පිළිතුරු හොයලා තියෙනවා. ඒ වගේම අපිට දැන් විශේෂයෙන් බටුවල කරල් විදින කරටි විදින පණුවන්ට පිළිතුරක් හොයාගන්න බෑ රසායනික ක්‍රමය ඇතුලේ. කොච්චර තෙල් ගැහුවත් ආයෙත් නැවත එනවා. නමුත් අපි ඒකට අපේ විශේෂයෙන් කෘෂි විද්‍යාඥයෙක් විදියට කටයුතු කරන අපේ ජෛවජනන හරිතාක්ෂණ ආයතනයේ ප්‍රධාන අධ්‍යක්ෂකතුමන් අශෝකරණල මහත්මයා එයා පරිශන කරලා ඇත්තටම කෘමි විකර්ෂණයක් හැදුවා. ඒ කෘමි විකර්ෂණය මේ සතා මරන්නේ නැහැ. ඒක අපේ රටේ තිබුණු කෘෂිකර්මාන්තයේ තිබුණු ඒක වැදගත් සාධකයක්. අපිට තිබ්බේ සතුන් පළවා හරින්න. මර්ධනය නෙමෙයි. කෘමි මර්ධනය කියන කාව්‍ය ඇත්තටම මේ රසායනික කෘෂිකර්මාන්තයත් එක්ක. ඒතර දැන් ඒකින් කරන්නේ මේ ජෛව විද්‍යාත්මක විදිහට මේ පණුවනම් පණුවට කෑම රුචිය නැති කරන එක. එයාට කෑමේ අවශ්‍යතාවය නැහැ. ඊට පස්සේ එයා හිමීට ඉඳලා ගහෙන් බහලා යනවා. ඒක තමයි ක්‍රමවේදය. ඊට අමතරව මේ බෝ වෙන ක්‍රමය අපි දන්නවා දැන් සේනාදලඹුවගේ ප්‍රශ්න ආපු වෙලාවේ සේනාදලඹුවට උත්තර හෙව්වේ කෘමිනාශක යොදලා. එක එක වර්ග ගැහුවා. මා දන්න විදිහට මේ විවිධ කෘමිනාශක වර්ග එකට කලවම් කරලත් ගොවි මහත්තු යදාගත්තා. හැබැයි ඉන්න පණුව මැරිලා දවස් දෙකක් කරනකොට ආයෙ පණුව ඉන්නවා. ඒකේ ඇත්ත සිද්ධිය තමයි සේනාදලඹුව අවස්ථා 10ක විතර මේ සලඹය බිත්තර දානවා. දවස් දෙකෙන් තුනෙන් මේ බිත්තර පුපුරනවා. ඉන්න ආයෙ මැරුණට ආයෙ බිත්තර පුපුරලා ආයෙ පණුව එනවා. එතකොට අපි මේක තේරුම් ගත්තට පස්සේ අපි උත්තරේ හෙව්වේ මේ බිත්තර ආකර්මණ්‍ය කරන්නත් ඉන්න දලඹුවට ආහාර රුචිය නැති කරන්නත්. ඔය ක්‍රම දෙක අනුව අපි සේනාදලඹුවගේ ප්‍රශ්නෙට කෘමි විකර්ෂණය හදලා තියෙන්නේ. අභියෝගය ඇත්තම ජයග්‍රහණය කළා දෙන අපි මම කලිනුත් කිව්වා මහලුප්පල්ලම කෘෂි පරිශන මධ්‍යස්ථානට අපි මේකේ සාම්පල් බාර දුන්නා. ඉතින් මෙතනින් එහාට ඇත්තටම මේක දියුණු කරලා මේක ක්‍රමයක් විදියට මේක සංවර්ධනය කරලා රටට ගෙනියන එක රජයක් විදියට නැත්නම් අමාත්‍යාංශයේ විදියට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බාර ගන්න ඕන කාරණයක්. ඉතින් අපි තාක්ෂණය අපි ළඟ තියෙනවා. ඒක දෙන්න අපි සූදානම්ින් ඉන්නවා. ඔව් දැන් එක තැනකදී අර මම කලින් අහපු ප්‍රශ්නේ දැන් අපි භාවිතා කරන්නේ වසනං එයින් අපේ ජීවිතවලට තර්ජනයක් තියෙනවා නම් කුමුදු මහත්තයා අපි දැනගත්ත පළවෙනි අවස්ථාවේ මෙතනින් අයින් වෙන්න ඕනනේ. දැන් ඒ අයින් වෙලා ලබන ඊළඟ පියවරේදී ජයග්‍රහණත් අත් වෙන්න පුළුවන් නම් එහෙම අත් වෙන්න පරිවර්තනය වීමට නොහැකියාවක් නැහැනේ. මේ වෙලාවේ ගොවියන් පරිවර්තනය විය යුතුයි කියලා ඔබ විශ්වාස කරන්නද? නෑ පරිවර්තනයක් අවශ්‍යයි. ඇත්තටම මේ අපි ගොවි ජනතාවගේ පැත්තෙන් ඉඳලා අපි ගම්වල ගොවිතැන් කරන අය විදිහට ගොවි ජනතාව මුහුණ දෙන ලොකු ප්‍රශ්න ටිකක් තියෙනවානේ. ඇත්තටම ගොවියා අස්සන්න ගන්න මදුරුවාගේ ඉඳන් අලියා දක්වා සටන් කරනවා. ඒ කියන්නේ දැන් ප්‍රශ්න ගොඩයි. ඒ කියන්නේ අපේ පරිසරයේ ඇති වෙලා තියෙන වෙනස්කම් එක්ක කියන්නේ වඳුරන්ගේ කරදරේ මොනරුන්ගේ කරදරේ
එතන ඉඳන්ම මේ ප්‍රශ්න තියෙනවා. ඒක පැත්තක් නේ. හැබැයි ඉතින් පස්සේ ඒක වගාවට උනාට සමහරට මිනිස්යාගේ ජීවිතේට ගොවියාගේ ජීවිතේට වෙන මම කියන්න හදන්නේ ඒක තමයි. මම කියන්න හදන්නේ ඒක. එතකොට ඒ ප්‍රශ්න තිබෙනවා. ඊට පස්සේ ඇත්තටම ගොවිතැන තමන්ගේ සම්පූර්ණ ජීවිකාව කරගත්ත ජනතාවක් මේ ඉන්නේ. එතකොට ඒගොල්ලෝ දැන් පුරුදු වෙලා ඉන්නේ විශ්වාසය තියලා තියෙන්නේ මේ වකුගඩු දෙක දිය වෙලා වැටුණත් දරුවන්ට අනාගතය හදන්න කියලා හිතාගෙන මේ රසායනික එක එක්කම යන්න තමයි හුරු වෙලා තියෙන්නේ. ඇයි ඒගොල්ලොන්ට විකල්පයක් පිළිබඳව අදහසක් නැහැ. ඒ විකල්පය ශක්තිමත් කරලා විකල්පය පෙන්වලා දෙන්න අසමත් වෙලා තියෙන මේ දක්වාම. ඒතකොට දැන් අපිට අවස්ථාවක් ලැබිලා තියෙනවා විකල්පය ශක්තිමත් කරමින් ඒකේ තියෙන හොඳ පැත්ත ජනතාවට පෙන්වා දෙමින් ආකල්ප පැත්ත දියුණු කරමින් ක්‍රමානුකූලව මේ රසායනික කෘෂිකර්මාන්තයෙන් උන් මුදව ගන්න. හොඳයි. මං එතන මෙහාට එනවා තාරකා ජයතිලක මහත්මයා කොහොමද අර ඔබතුමිය සඳහන් කරපු දියර පොහොරේ නිර්මාණය කරගන්න පුළුවන් වෙන්නේ ගොවියන්ට මොකක්ද ඒක සඳහා අවශ්‍ය කරන මූලද්‍රව්‍ය ටික කොහොමද ඒක සකසගන්නේ අපි මේ පැහැදිලි කිරීම කරමු. දියර පොහොරක් කියන්නේ මාළු නිස්සාරකය හදාගන්න ක්‍රමය මම පැහැදිලි කරන්නම්. මාළු නිස්සාරකය හදාගන්න සාමාන්‍යයෙන් ඝන ද්‍රව්‍ය අපි කියනවා 160ක ප්‍රමාණයක් දාන්න ඕනේ කියලා. ඒ කියන්නේ තමන් සකස් කරගන්න ප්‍රමාණය ලීටර් 1000ක ටැංකියකට දානවා නම් ඒකෙන් 160ක වගේ ප්‍රමාණයකට ඝන ද්‍රව්‍ය දාන්න ඕනේ. ඒ කියන්නේ මාළු අමුද්‍රව්‍ය දාන්න ඕනේ. ඊට අමතරව ඉතුරු 140ට මාළු අමුද්‍රව්‍ය කියන්නේ අපද්‍රව්‍ය. අපද්‍රව්‍ය. ඒ කියන්නේ මාළු අමුද්‍රව්‍ය කියලා මම පැහැදිලි කරන්න හේතු උනේ සමහර අය සම්පූර්ණ මාළු දානවා. සමහර අය ඒ කියන්නේ අපද්‍රව්‍ය විදිහට ඉවත් කරන මාළු ඔලු බොකු ඒ වගේ දේවල් දානවා. ඉතින් ඒ වගේ ඝන ප්‍රමාණය 160කුත් 140ක් ලික්විඩ් විදිහට උක් පැණි දාන්න කියලා කියනවා. එහෙම නැත්නම් වතුරත් එක්ක සීනි පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට දාලා සාමාන්‍යයෙන් පැසවන්න තියෙනවා. ජීවාණුහරණය මේ ජීර්ණය කරන්න කාලයක් තියන්න ඕනේ. සාමාන්‍යයෙන් දින 21ක වගේ කාලයක් යනකොට ජීර්ණ ක්‍රියාවලිය සම්පූර්ණ වෙනවා. ඊට පස්සේ ඒක පෙරා ගැනීම වැදගත් වෙනවා. එතකොට පෙරන්න ඕනේ අවස්ථා 3ක් විදිහට. මුලින්ම පෙරාගෙන කටු ඉවත් කර ගන්න ඕනේ. ඊට අමතරව තෙල් ඉවත් කර ගැනීමක් වෙන්න ඕනේ. මොකද මාළු වගේ තියෙන තෙල් තට්ටුවත් අපේ මේ ජීර්ණ ක්‍රියාවලියේදී ටැංකියේ උඩ මතු වෙනවා. ඉතින් මේ තෙල් තට්ටුව ඉවත් කර ගන්නත් ඕනේ. මොකද ඒකෙන් භෝගයට අවශ්‍ය නියුට්‍රිෂන් ලැබීමක් වෙන්නේ නැහැ. ඊට පස්සේ මේ මැද තියෙන දියර ටික තමයි අපි මෙතෙන්දි ගන්න. ඒක පෙරලා වෙන් කර ගැනීම තමයි මාළු නිස්සාරකය කියලා හඳුන්වන්නේ. දැන් සමහර වෙලාවට මේ විදිහට හදාගන්න දියර පොහොර එක හැම භෝගයකටම භාවිතා කරන්න පුළුවන්ද? මාළු නිස්සාරකයක් කිව්වහම ඒකෙන් ඇත්තටම ගහට ලැබෙන්නේ ඇමෝනියම් ඇසිඩ් එක. ඇමෝනියම් ඇසිඩ් එක කියන්නේ සාමාන්‍යයෙන් දැන් රසායනික පොහොරවලදී යූරියා ගත්තාම යූරියා ගහට අවශෝෂණය කරන්නේ ඇමෝනියම් විදිහටත් නයිට්‍රේට් විදිහටත් අවස්ථා දෙකකදී එනවා. හැබැයි ඒ උරා ගත්තත් එයා ආපහු ගහ ඇතුලේ ඇමෝනියම් ඇසිඩ් එක හදාගෙන තමයි ගහට අවශ්‍ය ක්‍රියාවලිය සිද්ධ කරන්නේ. ඉතින් මේ ක්‍රියාවලිය අර වෙන දෙයකින් කන්වර්ට් වෙලා එන්න නැතුව ඩිරෙක්ට්ම අපිට මේ මාළු නිස්සාරක තුලින් ඇමයිනෝ ඇසිඩ් විදිහටම දෙන්න පුළුවන්කම තියෙනවා. හරියට නිකන් අර මම මුලින් කිව්වා දෙහි ගෙඩියයි වීදුරුවයි වතුරයි සීනි දීලා හදාගන්න කියනකට වඩා දෙහි ජූස් හදලා බොන්න අතර දෙනවා වගේ වැඩක් තමයි අපි කරන්නේ. කියන්නේ ඇමයිනෝ ඇසිඩ් එක හදලා ඒක කෙලින්ම ගහට ලබා දෙනවා. එයාගේ ක්‍රියාවලිය කරගෙන යන්න. එයාට ආපහු ඒක හදාගන්න අවශ්‍යතාවයක් නැහැ. එතකොට එයාගේ උත්තේජන ශක්තිය වැඩි කරලා එයාගේ ප්‍රතිශක්තිය හොඳ තත්වයකට ගේන්න පුළුවන්කම තියෙනවා මේ ඇමයිනෝ ඇසිඩ් වලින්. ඉතින් ඒ නිසා ඒ කියන්නේ ආතතියකින් තොරව ප්‍රතිශක්තිත් වර්ධනය කරගෙන ගහ නිරෝගී කරගන්න ගහට අවශ්‍ය කරන නයිට්‍රජන් ප්‍රමාණය හදාගන්න පුළුවන්කම තියෙනවා මේ මාළු නිස්සාරක තුලින්. ප්‍රමිතියකින් තොර රසායනික පොහොර භාවිතාවත් ප්‍රමිතියකින් තොර කාබනික පොහොර භාවිතාවත් වගාවට හානි කරයි කියලා සඳහන් වෙනවා. ප්‍රමිතියකින් යුක්තවද ඔයක හදාගන්න පුළුවන් වෙන්නේ ප්‍රමිතියකින් යුක්ත හදාගන්න ඕන ගෙදර හදාගන්න කෙනෙක් ගත්තා ගොවි සංවිධානයක් විදිහට ඔය කියපු ක්‍රමයට හදාගන්න ඕන. ප්‍රමිතිය කොහොමද අපි සුරක්ෂිත කරගන්නේ? ප්‍රමිතිය කොහොමද අපි තහවුරු කරගන්නේ? සාමාන්‍යයෙන් ප්‍රමිතිය කියලා විදිහට සලකන්නේ නයිට්‍රජන් ප්‍රමාණය. ඒකේ අඩංගු නයිට්‍රජන් ප්‍රමාණය, ෆොස්ෆරස් ප්‍රමාණය, පොටෑසියම් ප්‍රමාණය තමයි අපි ගණනය කිරීම කරන්නේ. සාපේක්ෂව ගත්තාම නයිට්‍රජන් 1% වත් තියෙන්න ඕනේ කියන එක තමයි කියන්නේ. ෆොස්ෆරස් පොටෑසියම් 0.5 විතර තියෙන්න ඕනේ කියලා. මාළු නිස්සාරකයක කොහොමත් ওই ප්‍රමාණ තියෙනවා.
ඒ නියුට්‍රිෂන් තත්ත්වය ගත්තාම ඒක ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. එතකොට හෙවි මෙටල්ස් කියලා බැරලෝහ තත්ත්වය ගැන බලද්දී සාපේක්ෂව ගත්තාම මේ ස්වභාවික තත්ත්වයේ තියෙන දේවල් වලින් අපි කරන්නේ මේ සාමාන්‍ය ශුද්‍ර ජීවීන්ගෙන් මේක පැසවීමේ ක්‍රියාවලියක්. එතෙන්දී බැරලෝහ ගොඩක් මේකට එකතු වීමක් වෙන්නේ නැහැ. තාරක දැන් ඔබත් මේ ශේෂ්ත්‍රයට ඇවිල්ලා ඉන්නවා. ඔබට අත්දැකීමුත් තියෙනවා. බිම් මට්ටමේ ගම් මට්ටමේ කරපු සමීක්ෂණවල ප්‍රතිඵලත් එක්ක ඔබට මිනිස්සුත් එක්කම කතා කරලා ඒකට තිබුණු ඔබට ඔය ශේෂ්ත්‍රයට යොමු වෙන්න තිබුණු හේතු සාධකයක් තියෙනවා. මිනිස්සුන්ගේ ගොවියන්ගේ ආකල්පමය පරිවර්තනයක් අවශ්‍යයි කියලා ඔබ හිතන්නේ නැද්ද? මේ එකපාරටම අපි දාපු කාබනික පොහොර භාවිතාවට යොමු වෙන්න. මේ ඉන්න ප්‍රජාව තුළ ඔය කියන දේවල් මොනවා කිව්වත් ඔය හිතනවාද යොමු වෙයි කියලා? මං රජයේ සහනාධාර පොහොර වැඩසටහනට මගේ පොහොර නිෂ්පාදන හඳුන්වා දෙන වැඩසටහනදී අපිට අවස්ථාව ලැබෙනවා නුවරඑළියට අපේ නිෂ්පාදනය හඳුන්වා දෙන්න. නුවරඑළිය කියන්නේ රසායනික පොහොර වැඩිපුරම පාවිච්චි කරන තැනක්. ඒතකොට හෝමෝන වර්ග දෙකල ගොඩාක් ಜಾති පාවිච්චි කරනවා. එතෙන්දී පළවෙනියටම හඳුන්වා දෙන්න මම හඟුරන්කෙත වසමකට ගියා. ගිහිලා කාබනික පොහොරවල වැදගත්කම මේ සමතුලිත පොහොරක් දෙන එකේ නිරෝගී වෙනවා මෙහෙමයි කියලා පැහැදිලි කරාම ඒගොල්ලෝ කියනවා ඉතින් ඔය කියන දේවල් මුලින්ම අපිට රසායනික පොහොර ගෙනල්ලත් කිව්වේ ඔය විදිහටම තමයි කියලා ඒ විශ්වාසය ඒගොල්ලොන් ගාව තිබුණේ නැහැ. ඒ විදිහටම ඒගොල්ලොන් කිව්වා. නමුත් ඊට පස්සේ මම කිව්වා නෑ කාබනික වලට යොමු වෙන්න මේ හේතු නිසා. මොකද හේතුව දැන් එයාලා හදන බෝංචි ටික තමයි අපේ දරුවන්ට සුප් එකට අපි දාන්නේ. ඉතින් ඒක ගැන හිතලවත් වෙනස් වෙන්න උත්සාහ කරන්න කිව්වා මේ ආපහු කියන මේ කාබනික පොහොර මාකට් එකේ තියෙනවා. හැබැයි ඒවා ප්‍රමිතියකට නෑ. අපි ඒවා ගැහුවාම අස්වැන්න නෑ. ඒක බාලයි. එහෙම ගැටලු කියනවා. ඉතින් මේ ගැටලු ගැන ඊට පස්සේ අපි අමාත්‍යාංශයෙන් දැනුවත් කරා. ඊට පස්සේ යාලා පළවෙනියටම කරේ හොඳ කණ්ඩායමක් හැදුවා. ඒ කියන්නේ මට මතකයි අමාත්‍යාංශයේ මේ වැඩසටහන පටන් ගත්තේ නීල් හපුවින්න කියන ලේකම්තුමත් මහේෂ් ගම්මන්පිල අතිරේක ලේකම්තුමත් එකතු වෙලා තමයි මේක මූලිකවම අපිව සම්බන්ධකරණය කරගත්තේ. එතෙන්දී අපිව දැනුවත් කරේ නිෂ්පාදනයේ ගුණාත්මකභාවය රැක ගන්න කියන එක. ඒක කියන්න මූලිකම දේ තමයි හේතුව උනේ මේ ගොවියගේ තිබිච්ච අවිශ්වාසය. ඉතින් ඒ ගුණාත්මකභාවය හොඳ තත්වයෙන් තියෙන නිෂ්පාදන වලට මුල් තැනක් දීලා අද වෙනකොට ඒගොල්ලෝ වැඩපිළිවෙලක් හදලා තියෙනවා. ඒ අතරින් ඒ කියන්නේ 300ක් දෙනෙක්ගෙන් හොඳම ක්වොලිටියට හදන 10 දෙනෙක් තෝරගත්තා. ඊට පස්සේ අද අමාත්‍යාංශයේ ඉන්න නිලධාරීන් ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සියලුම දෙනාම මේ සම්බන්ධ වෙලා අද වෙනකොට මේ නිවැරදිව තාක්ෂණය හඳුනගෙන නිෂ්පාදන කරපු අයගේ දැනුම බෙදාහරන ක්‍රමවේදයක් සකස් කරලා තියෙනවා. කියන්නේ අපිත් එක්ක වැඩසටහන් සංවිධානය කරලා තියෙනවා. අපි හොයාගත්තු තාක්ෂණය බිම් මට්ටමේ මේකට සම්බන්ධ වෙන්න කැමති අයට ලබා දෙන්න. ඉතින් දැන් ඔබ ඔය නිෂ්පාදනය කරන කාබනික දියර පොහොර ශේෂ්ත්‍ර කීයක ගොවින් පාවිච්චි කරනවද? වී වගාවට, එළවලු වගාවට, පළතුරු වගාවට මේවට යොදා ගන්නවද නැත්නම් එක් වගාවක් විතරයිද ඔබතුමීලාගේ ওই දියර පොහොර භාවිතාව සඳහා? සාමාන්‍යයෙන් මේ භෝග 14කටම අපි නිෂ්පාදන වර්ග ගණනාවක් කියන්නේ 14ක් හඳුන්වලා දීලා තියෙනවා. ඒක වෙන් කරලා තියෙන්නේ ඒකේ ශුද්ධ මූලද්‍රව්‍ය අවශ්‍යතාවයත් එක්ක. ඇත්තටම ගත්තාම වී වගාවට ගොඩක් පාවිච්චි කරනවා. ඊට අමතරව විශේෂයෙන්ම එළවලු වගාවට බඩිරිඟු වලට විශේෂ මේ කැමැත්තක් තියෙනවා බඩිරිඟු ගොවියෝ. මොකද බඩිරිඟු ගහ ශක්තිමත්ව වර්ධනය වෙනවා කියන එකටත් ඊට පස්සේ කෘමි උවදුරු ඉවත් වෙනවා. ගොඩක්ම හේතුව මාළු නිස්සාරකයෙන් එනවා දුර්ගන්ධයක්. ඒක ස්වභාවික දුර්ගන්ධයක්. ඉතින් මේක නිසා අර කෘමිසත්තු විකර්ෂණය වීමක් තියෙනවා. ඒක නිසා බඩිරිඟු වගාව ගොඩක් ආරක්ෂා කරගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ නිසා බඩිරිඟු පැත්තෙන් බඩිරිඟු වගාකරුවන් ගොඩක් මේකට කැමති. ගොඩක් දන්න ඒ කියන්නේ නිෂ්පාදන වර්ග ගණනාවකටම භාවිතා කරන ගොවීන් හඳුනගෙන තියෙනවා. අල ගොවීන්, ලූණු ගොවීන්, දමුල්ලාවට ඉන ලූණු වගාකරුවන් එහෙම ගොඩක් අපිත් එක්ක වැඩ කරනවා. බ්‍රිගේඩියර් මේ වෙනකොට දැන් එක් තැනකදී රජයේ මේ අරගෙන තියෙන තීන්දුව ඉතාමත්ම සාධනීයයි ගත යුතුම තීන්දුවක්. කොහොම නමුත් මේ තීන්දුවේ ප්‍රතිඵල අත්විඳින්න සමහරවල්ලාට තව වසරක් දෙකක් ගත වෙන්න පුළුවන්. ඒ දක්වා ඒ ප්‍රතිඵලය ලබන්න නම් මේ වෙනකන් මෙතන ඉඳන්ම අපි ප්‍රජාව ඒ වෙනුවෙන් යොමු කරන්න ඕන. දැන් යුද හමුදාවලත් එක් පැත්තකින් තියෙනවා බාහිර කාර්යභාරයක්. දැන් ඔබතුමාලා කාබනික පොහොර ටික නිෂ්පාදනය කරනවා. ගොවියා ආකල්ප මේ වශයෙන් පරිවර්තනය කරලා ඔබතුමාලා හදන කාබනික පොහොර ටික ගොවි වලට යොදන්න. ඔබතුමාලා හදලා දුන්නාට ගොවි වලට යොදන්න බෑනේ. දැන් ඒක සඳහා ගොවි ජනතාව මේකට පෙළඹවීම සඳහා මේක සඳහා යොමු කරන්න මොකද්ද ඔබතුමාලා තියෙන වැඩ පිළිවෙල? දසුන් දැන්
හරිත විප්ලවය ඇති වුණේ 1960 ගණන් වල. 60 ගණන් 60 දශකයේ තමයි හරිත විප්ලවය මේ රට හඳුන්වා දෙන්නේ. එතකොට මෙවැනිම පරිසරයක් ඇති වෙලා තියෙනවා කාබනික ගොවිතැනින් රසායනික පොහොර වලට මාරු කරන්න. එතකොට ඒ ආකල්පය වෙනස කරන්න ඒවකට හිටපු නිලධාරීන්ට ගෝචර නිලධාරීන්ට ඒ ආයතන වලට ලොකු පරිශ්‍රමයක් දරන්න සිද්ධ වෙලා තියෙනවා. දැනුත් ඒකම තමයි මේ සිද්ධ වෙලා තියෙන්නේ. දැන් අනිත් පැත්තට යන්නේ ඒක රසායනික ගොවිතැනින් නැවත අපි හිටපු තැනට කාබනික ගොවිතැනට මාරු වෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් අපේ එක තැනක් තියෙනවා අපි මේ අපේ ඇටිටියුඩ් චේන්ජ් කරන්න හරි අමාරුයි. අපේ ආකල්ප වෙනස් කරන්න බොහොම අමාරු තත්ත්වයක තමයි තියෙන්නේ. ඉතින් අපි ආකල්පය වෙනස් කරන්න මේක ඉතාමත් සාධනීය ලෙස හොඳ තැනකට අරන් යන්න ඕනේ, මිනිස්සුන්ව දැනුවත් කරන්න ඕනේ. අපේ ගොවිචන්තාව දැනුවත් කරන්න ඕනේ. මේ දැනුවත් කරන්න අපි වැඩපිළිවෙල සකස් කරලා තියෙනවා යුද හමුදාවේ පැත්තෙන්. දැන් යුද හමුදාව තමයි මේ රටේ තියෙන සංවිධානාත්මකව විශාලතම ආයතනය. ඒතකොට මේ ආයතනය ගත්තාම සමාජිකයෝ ඉන්නවා 1,75,000ක් විතර සංඛ්‍යාවක් අපි ළඟ ඉන්නවා. එතකොට ඔවුන්ගේ පවුල් එක ගත්තාම අවම වශයෙන් පවුල් ඒකක ලක්ෂ 1.5ක් 1.60ක් අතර ප්‍රමාණයක් ඉන්නවා. මේ හමුදාව සමාජයන්ගේ බොහොම ප්‍රමාණයක් ගම්බද වලින් ඇවිල්ලා ගම්බද ප්‍රදේශ වලින් ඇවිල්ලා ගොවි සම්භවයක් තියෙන කණ්ඩායම. ඉතින් මේ කණ්ඩායමේ සියලු දෙනා සහ ඔවුන්ගේ දෙමාපියෝ සහෝදර සහෝදරියෝ ඥාතීන් ඔක්කොම බහුතරයක් කුෂිකර්මාන්තයේ තමයි නිලලා ඉන්නේ. එතකොට අපි බැලුවා මේක ඔවුන් අතරට ගෙනියන්නේ කොහොමද කියලා. එතකොට අපි ඔවුන්ට මේක හඳුන්වා දීමට කාබනික ගෙවතු වගා වැඩසටහනක් අපි සංවිධානය කරනවා. එතකොට මේකෙන් පුළුවන් තමුන්ගේ ගෙවත් ඒ සමාජිකයන්ට තමුන්ගේ ගෙවත්ත සංවර්ධනය කරගන්න. මේක ඇත්තටම තරඟාවලියක් කිව්වට අවසාන වශයෙන් අපි ඔක්කොම දින තරඟයක්. එතකොට ඒ පවුලේ සමාජිකයට පුළුවන් එයාගේ දෙමව්පියෝ දුවදරුවෝ සමාජිකව එකතු කරගෙන තමුන්ගේ ගෙවත්ත කාබනික ගෙවත්තක් විදිහට නගා සිටවන්න. එතකොට ඒකෙන් ලැබෙන ප්‍රතිඵලය තමුන්ට භුක්ති විඳින්න පුළුවන්. එතනින් ඒගොල්ලෝ ජයග්‍රහණය ලබනවා. මේකේ ජයග්‍රහණය නෙමෙයි බලපවත්වන්නේ. ඒ රට ලැබෙන ප්‍රතිලාභය. ඒතර ඒත් එක්කම අපිට ඔවුන්ට එතකොට ඒ ලැබෙන අස්වැන්න තමුගේ පරිභෝජනයට ගන්න පුළුවන්. වස විස නැති හොඳ පෝෂ්‍යදායී ආහාරයක් ඔවුන්ට ලැබෙනවා. ඒත් එක්කම මේක සමාජගත වෙනවා. සමාජයේ මිනිස්සු බහුතරයක් ඉන්න කණ්ඩායම මේක දිහා බලන් ඉන්නවා. අලුත් දෙයක් කාබනික වලින් මේක කරන්න පුළුවන් කියලා ඒ මතය ඔළුවට වැටෙනවා. මේක ආදර්ශයක් වෙනවා. මේ පවුල් ලේඛකයේ ආදර්ශයක් වෙන විදිහේ වැඩසටහනක් තමයි මේ අපි සංවිධානය කරලා තියෙන්නේ. එතකොට අපි ඒ ගෙවත්තේ වැඩිපුර ඵලයක් ලැබුණොත් ඒක එළියට අලෙවි කරලා ඔවුන්ට ආර්ථික වශයෙන්ුත් ලාභයක් ගන්න හැකියාව මේකේ තියෙනවා. අනෙක් පැත්තෙන් දැන් ඔබතුමාලා මේ විදිහට කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ මේ මහා බාරදූර කර්තව්‍යයට උර දීලා ඉන්නවානේ. දැන් ඔබතුමාලට රජේනොත් එක් තැනකදී අභියෝගයක් බාර දීලා තියෙනවා ගොවියන්ට අවශ්‍ය කරන කාබනික පොහොර ටික නිෂ්පාදනය කරලා දෙන්න. ඒ තරම් ප්‍රමාණයක් නිෂ්පාදනය කරන්න මේ වෙලාවේ අමුද්‍රව්‍ය හොයාගන්න එක අභියෝගයක් නෙවෙයිද ඔබතුමාලට? නෑ අපිට ලැබෙන හැම ඉලක්කයක්ම අභියෝගයක් තමයි. ඉතින් අභියෝගේ අපි කෙසේ හෝ ජයගත යුතුයි. ඉතින් අපිට අමුද්‍රව්‍ය නැහැ කියලා මේක අතහරින්න බෑ. මොකද්ද ඔබතුමාලා දැන් ඊට තියෙන විකල්ප දැන් ගිනිසීරිය ආවදී මන්ට හදලා ගන්නත් බැරි දේවල්. දැන් මොකද්ද ඔබතුමාලට මේකට තියෙන විකල්පේ? විකල්ප තියෙනවා. දැන් අපි බලුවාම අපේ වැව්වල තියෙනවා ඉතාමත් අධික ලෙස ජපන් ජබර ජලජ ශාක වැවිලා තියෙනවා. එතකොට මම ළඟදී ගියා මේ පුල්මුඩේ හරහා ත්‍රිගුණාමලයට. යනකොට ඒ ගමේ ගැමියෝ බොහෝ ප්‍රමාණයක් එකතු වෙලා මේ ජපන් ජබර වැව් වල තියෙන ශාක ට්‍රැක්ටර් වලට පටවනවා, ලෑන්ඩ් මාස් වලට පටවනවා. මම වාහනේ නවත්තලා ඇහුවා මොකද්ද මේ ඔබතුමාලා කරන්නේ කියලා. එතකොට කිව්වා නෑ රජේ නවත්තලා තියෙනවා මේ කොම්පෝස්ට් ගේන එක රසායන පොහොර ගේන එක නවත්තලා තියෙනවා. එතකොට අපිට කොම්පෝස්ට් කාබනික පොහොර හදාගන්න අවශ්‍යතාවයක් තියෙනවා. ඒක තමයි අපි මේ කරන්නේ. මේ අමුද්‍රව්‍ය අරගෙන අපි කොම්පෝස්ට් හදනවා. එතකොට මේකෙන් මම දැක්කේ කාර්ය දෙකක් ඉෂ්ට වෙනවා. එකක් තමයි වැව සුද්ධ වෙනවා. එතකොට වැවේ ජලධාරිතාවය ඉහළනම් වෙනවා. අනිත් එක ගුණාත්මක භාවයෙන් යුතුව අමුද්‍රව්‍ය ලැබෙනවා කොම්පෝස්ට් හදාගන්න. ඒතර අපිට පුළුවන් එතකොට දැන් බොහෝ ශේෂ්ත්‍රවල කෘෂිකර්ම ශේෂ්ත්‍රවල අස්වන ඉල්ලාගත්තයන් පස්සේ පිදුරු බොහෝ විට පිළේම ඒ ශේෂ්ත්‍රේම දාලා ගොවි මහතුරු ඒ ගැන දැනුමක් නැතුව ඒක ගිනි තියනවා. බඩිරුග වගේ පස්සේ බඩිරුග ගස් ගිනි තියලා දානවා. ඉතින් අපිට ඒවා ලබා ගන්න පුළුවන් මේ අමුද්‍රව්‍ය වශයෙන්. ඒත් එක්කම
අපේ රටේ හැම පාරකම අපි අනුරාධපුර පොළොන්නරුව පැත්තට ගියාම පාර දෙපසම තියෙන මාන. ගිනි මාන කියන එක තමයි හැමතැනම වැවිලා තියෙන්නේ. ඉතින් අපිට පුළුවන් මේ ගිනි මාන කියන එක ගලවලා මේ සඳහා යොදා ගන්න. ඒතර 10ක් තියෙනවා. වී මෝල් වල 10ක් තියෙනවා. ලී මෝල් වල තියෙනවා ලී කුඩු. මේවා අපිට ඔක්කොම ලබා ගන්න පුළුවන් මේ කාබනික පොහොර නිෂ්පාදනය සඳහා. ඉතින් මේ නිෂ්පාදන ක්‍රියාවලියට මේ හැම දෙයක්ම යොදාගත්තොත් අපේ රටත් ලස්සන වෙනවා. එක පැත්තකින් රට ලස්සන වෙනවා, පාරවල් සුද්ධ වෙනවා. මේ අනවශ්‍ය ද්‍රව්‍ය අපිට හැකි ඉක්මනින් දි รา පත් වන හැම දෙයක්ම කාබනික වශයෙන් අපිට බාර ගන්න පුළුවන් මේ කොම්පෝස්ට් ව්‍යාපෘතියට. දැන් ඉස්සර තිබුණේ අපේ ගෙවත්ය කරේ තිබුණේ යපුම් කුෂිකාර්මාන්තයක්. ඒ යපුම් කුෂිකාර්මාන්තයේදී අපි එළියෙන් දෙයක් අපි වත්තට ගෙනාවේ නැහැ. වත්තේ තිබිච්ච දේවල්ම තමයි මේ කොම්පෝස්ට් සඳහා භාවිතා කරේ. ගහෙන් වැටෙන කොළයක්, කුස්සියේ තියෙන අපද්‍රව්‍ය, ඒ සියලුම දේවල් දාලා මේ අපිට අලුතෙන් උගන්වන්න දෙයක් නෙමෙයි මේ රසායනික පොහොර කාබනික පොහොර භාවිතය. කාබනික පොහොර අපිට උන් තරම් හදාගන්න ක්‍රම සහ විදි තියෙනවා. ඉතින් ඒක අපි තවත් මේකේ තව කොටසක් තියෙනවා. මේක නිෂ්පාදනය කරන්න සාම්ප්‍රදායික විදිහට කරොත් යනවා මාස 3ක පමණ කාල සීමාවක් ගත වෙනවා. එතකොට අපි මේකට අලුතෙන් හඳුන්වලා දීලා තියෙනවා හිතකර ශුද්ධ ජීවීන්. ඒ හිතකර ශුද්ධ ජීවීන් අපි නිර්මාණය කරලා තියෙනවා. ඒ නිර්මාණය කරලා ඒ නිර්මාණය ද්‍රවයක් විදිහට තියෙන්නේ. ඒ ද්‍රවය මේ කොම්පෝස්ට් ගොඩට නැත්නම් කාබනික ගොඩට යොමු කරාම මේක අපිට මාස 3ක් ගත වෙන එක සති 3ක් සති 4ක් ඇතුළතදී කාබනික බවට පරිවර්තන කිරීමේ හැකියාව අපිට ලැබිලා තියෙනවා. ඉතින් මේ ක්‍රමවේදය අනුව අපිට නිෂ්පාදනය කිරීමේ හැකියාව ඉස්සරහට ලැබිලා තියෙනවා. හොඳ නිෂ්පාදනය කරගන්න පුළුවන්. දැන් ඒ නිෂ්පාදනත් එක්ක ඔබතුමාලගේ ගොවිපොළ වල ටිකත් ඔබතුමාලා 100ක් කාබනික වගාවන් වලට පරිවර්තන කරන්න සූදානම්. අනිවාර්යයෙන්ම පරිවර්තනය කරනවා. දැන්වත් පරිවර්තනය කරමින් පවතිනවා. අපි දැන් පේර වගාවක් කරලා තියෙනවා සම්පූර්ණ කාබනික වලින්. ගොවිතැන වී ගොවිතැන අපි කරලා තියෙන කාබනික පොහොර වලින්. ඉතින් ඒ වගේ දේවල් අපි ඒ කියන්නේ 100%ක් ඔබතුමාලත් කාබනික වගාවට යොමු වෙන කලින් අත්හදා බැලීමක් කලින් කරලා තියෙනවද? අපිට අත්දැකීමෙන් දන්න අපි මේ කාබනික වගාව ඊයේ පෙරේද පටන් ගත්ත එකක් නෙමෙයි. දැන්ට සෑහෙන කාලයක ඉඳලා අවුරුදු 10 15ක ඉඳලා අපි කාබනික වගාව කරලා තියෙනවා. මම පෞද්ගලිකව ඒ ගැන අත්දැකීම් තියෙනවා. මම පෞද්ගලිකව කුඹුරු කරලා තියෙනවා. ඒක නිසා ඒ අත්දැකීම මට තියෙනවා. අනිවාර්යයෙන්ම ගොවියන්ගේ තියෙන ප්‍රධාන ගැටලුවක් තමයි බ්‍රිගේඩිය දැන් කාබනික වගාවට යොමු වුණාට පස්සේ මම කුමුදු මහත්තයාගෙනුත් ඇහුවා කාබනික වගාවට යොමු වුණාට පස්සේ ලැබෙන අස්වැන්න අඩු වේද? එහෙම වුණොත් අපිට යම් තැනකදී ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. එහෙම අඩුවීමේ ප්‍රවණතාවයක් තියෙනවා. ඔබතුමාලා කලින් කාබනික වගාව කරලා තියෙනවා. ඔබතුමාගේ ගෙවත් එක්ක කරලා තියෙනවා නම් ගෝවා ගෙඩියක් හැදෙන බර ප්‍රමාණය රසායනික පොහොර දාපුවාමයි කාබනික පොහොර දාපුවාමයි වෙනසක් තියෙනවාද? නෑ විශේෂයෙන්ම වී වගාව ගැන කිව්වොත් වී වල කිසිම වෙනසක් නෑ. අපි මේ දේශීය වී වගා කරලා අක්කරයකට බුසල් 80 85 90 දල වශයෙන් අරගෙන තියෙනවා. මධ්‍යස්ථයක් වශයෙන් අරගෙන තියෙනවා. ඉතින් එළවලු බැලුවාම ඒකෙත් වෙනසක් වෙන්න විදිහක් නැහැ. වෙනසක් වුණත් මේකේ වටිනාකම ඉහළයි. වෙළඳ පොළ අගේ ඉහළ අගයක් ගන්නවා. එතකොට ගොවියට පාඩුවක් වෙන්නේ නැහැ. මොකද ප්‍රමාණය අඩුණත් ඒකේ මිල වැඩි. ඒතර ඒ අතරින් මේක සමතුලිත කරගන්න පුළුවන්. මේ අවස්ථාව. අනෙක් පැත්තෙන් අලුත් ව්‍යාපාරික අවස්ථා නැත්නම් අලුත් වෙළඳ පොළක් නිර්මාණය වෙන සමහරලාට කාබනික වගාව වර්ධනය වුණොත් දැන් ඔබතුමාලටත් ඉතාමත්ම විශාල අභියෝගයක් බාර දීලා තියෙනවා. අමුද්‍රව්‍ය වුණොත් එහෙම ඒ සඳහා වෙළඳ පොළකුත් මේ ඔස්සේ නිර්මාණය වීමේ ප්‍රවණතාවයක් නැද්ද? අනිවාර්යෙන් තියෙනවා. ඒ සඳහා සමහරලාට ගොවියන්ට යොමු වීමේ හැකියාව සමහරලාට මේ වෙනකොටත් ගොම පොහොර බෑග් එකක් කුකුල් පොහොර බෑගයක් නොහිතපු විදිහට ඉහළ ගිහලා තියෙනවා. අනිවාර්යෙන් මේ අභියෝගයට අපි මුහුණ දීලා තියෙනවා. දැන්ට අපි වෙනදා අපි කැලේට ගිහිල්ලා ඒ පැත්තේ ඉන්න හරක් කොටු වලින් හරක් මඩු වලින් ගව ගාල් වලින් ගොම එකතු කර ගන්නවා. දැන් බෝඩ් ගහලා තියෙනවා මේ පැත්තේ ගොම එකතු කිරීම තහනම් කියලා. ඉතින් ඒක අභියෝගයක් තමයි. එතකොට සාමාන්‍යයෙන් අපි ගොම පොහොර රැට්ටරයක් වෙනදා මිලදී ගත්තේ රුපියල් 2500ක වගේ ගානකට. දැන් ඒක රුපියල් 5000ක වගේ අගයකට ගිහිල්ලා තියෙනවා. ඒත් එක්කම කුකුල් පොහොර වියලි කුකුල් පොහොර ගෝණියක මිල තිබුණේ දැන්ට මාස 3-4 කලින් රුපියල් 100ක් 125ක් අතර. දැන් ඒක රුපියල් 350ක ප්‍රමාණ මිලකට අලෙවි වෙනවා. එනිසා මේ ශේෂ්ත්‍රය වර්ධනය වෙනවා කියලා කියන්නේ බොහෝ වෙලාවට අනිකුත් ශේෂ්ත්‍රයනුත් මේ හා සමපාතව වර්ධනය වීමක් සිද්ධ වෙන නිසා එක් පැත්තකින් මේ සියල්ලගේම අරමුණ වෙලා තියෙන නිරෝගීමත් පුරවැසියෙක් ඒ ප්‍රතිලාභයත් සමස්ත ප්‍රජාවට මත් වෙනවා. චානක දැන් ඔබ මහා ව්‍යවසායකයෙක් විදිහට ව්‍යාපාරිකයෙක් විදිහට කාබනික වගාවෙන් ලංකාවේ තියෙන කාබනික වගාවේ ප්‍රතිඵලයන් ටික අරගෙන ගිහිල්ලා ජාත්‍යන්තරේ ජය අරගෙන තියෙනවා.
කෙනෙකුට හිතෙන්න පුළුවන් දැන් අපිත් වගා කරනවා. අපි කොහොමද චානක මේ විදිහට වෙළඳපොළක් නිර්මාණය කරගන්න වෙළඳපොළට ප්‍රවිෂ්ඨ වෙන්න කියලා. අපේ රටේ කාබනික වගාවන් වලට යුරෝපයේ එහෙම නැත්නම් ඔබ කැනඩාවේ කරන වෙළඳපොළ තුල විශේෂ වටිනාකමක් තියෙනවද? ඔව් අත් වශයෙන්ම දසුන් අපේ කාබනික ආහාර සඳහා ජාත්‍යන්තර වෙළඳපොලේ ඕගැනික් සර්ටිෆයිඩ් උන හැටියෙම 10%කට වඩා වැඩි මිලක් නියම වෙනවා. ඉතින් දැන් ඒ රටවල් වල මිනිස්සු වැඩියෙන් කන්න කැමති මේ ඒගොල්ලන් හරි හෙල්ත් කොන්ෂස්. ඒගොල්ලන් දන්නවා දැන් දොස්තර මහත්තයාට වියදම් කරන සල්ලි වෙන වෙනුවට තමුන්ට හොඳ ආහාර වේලක් අරගෙන තමුන්ගේ ශරීර සෞඛ්‍යයට ඒ ගුණය ලබා දෙන එක ඊට වඩා හොඳයි කියලා. ඉතින් ඇත්ත වශයෙන්ම ලංකාවේ සිටින සියලුම දැන්ට අපිත් එක්ක වැඩ කරන කාබනික ගොවියන් ගොවි සංවිධාන විදිහට ඉන්නේ. අපේ ව්‍යාපාරය ගත්තොත් අපි ෆෙයාර් ට්‍රේඩ් සර්ටිෆයිඩ් කියන සහතිකයක් තියෙනවා. ඒ කියන්නේ සාධාරණ වෙළඳපොළ තුල ගනුදෙනු කරනවා කියන සහතිකයක් අරගෙන තියෙනවා. ඒ තුලින් මේ කාබනික වගාව කරන ගොවියන්ට කාබනික වගාව කිරීම තුලින් ලැබෙන මිලත් සමගම ඒ ෆෙයාර් ට්‍රේඩ් ප්‍රීමියම් එක පවා ඒගොල්ලන්ට ලැබෙනවා. ඉතින් අද ලංකාවේ ඇත්ත වශයෙන්ම කාබනික නිෂ්පාදන කරන ගොවි සමිති සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. ඔව් දැන් සමහර වෙලාවට නිෂ්පාදනය අඩු නම් ඉල්ලුම සමහර වෙලාවට වැඩි නම් ඒ අතර තියෙන වටිනාකමත් එක්ක හිඩසත් එක්ක සමහර වෙලාවට නිෂ්පාදනය කරන භාණ්ඩයේ වටිනාකම වැඩි වෙන්න පුළුවන්. ඔව්. ලංකාවම කාබනික වගාවට පරිවර්තනය වුණාම ඔබට ඔය යුරෝපයේ තියෙන නැත්නම් කැනඩාවේ තියෙන වෙළඳපොලේ තියෙන සමහරවිට අවස්ථාවන් අඩු වෙන්න පුළුවන්. එහෙම තත්ත්වයක් නැද්ද? සමහරවිට මේ වෙලාවේ ඔබ පොලොස් ගෙඩියක් ගන්න ඒහා නිෂ්පාදනයක් ගන්න ඩොලර් 10කට නම් ලංකාවේ නිෂ්පාදනය වැඩි වුණාම සමහරවිට ඔක ඩොලර් 2කට විතර බහින්න පුළුවන්. එහෙම අවධානමක් නැද්ද? නෑ. ලංකාවේ ඇත්ත වශයෙන්ම අපිට කාබනික ආහාර වැඩිපුර ලැබෙන්න අපිට තියෙන වෙළඳ පොළට අපිට අවතීර්ණ වෙන්න තියෙන ඉඩකඩත් වැඩි වෙනවා. දැනට උදාහරණයක් වශයෙන් අපිට කැනඩාවෙන් එහා පැත්තට යන්න විදිහක් නැහැ. මේ US මාකට් එක කැනඩා මාකට් එක වගේ තව 10 ගුණයකින් විතර ලොකුයි. නමුත් අපිට තියෙන කාබනික නිෂ්පාදන ඉතාමත් අඩු ප්‍රමාණයක තමයි තියෙන්නේ. නමුත් අපේ රටම කාබනික වුණොත් අපිට මේ වෙළඳ පොළවල් වලට යන්න තියෙන ඉඩකඩ වැඩි වෙනවා. ඒ විතරක් නෙවෙයි අපේ රටේ ඉන්න අපේ ජනතාවට ඉතාමත් පිරිසිදු ආහාර වේලක් ලැබෙනවා. ඉතින් මේ වෙළඳ පොළ කාබනික නිෂ්පාදන සඳහා තියෙන වෙළඳ පොළ කවදාවත් අඩු වෙන්නේ නැහැ දසුන්. ඒක හැමදාම වැඩි වෙනවා. අද ඉතාමත් ප්‍රසිද්ධ දෙයක් තමයි organic is the future කියන එක. ඉතින් අනාගත දැන් මේ වකමානුව තුල කරපු රිසර්ච් වලින් අපි හොයාගෙන තියෙනවා වැඩියෙන්ම කාබනික ආහාර පාවිච්චි කරන්න කැමති මිලේනියල්ස්ලා. ඉතින් මේ අවුරුදු 19ත් 28ත් අතර ඉන්න අය තමයි අද වැඩිපුරම මේ කාබනික ආහාර මිලදී අරගන්නේ. ඉතින් මේ ඉදිරියට යන ජෙනරේෂන් එක අපෙන් කෙමිකල් ගහපුවා මේ ආහාර ඉල්ලන්නේ අපේ කාබනික ආහාර ඉල්ලන්නේ. මේ අපේ මේ සවුත් ඒෂියා කියන එක මේ ලෝකයේ ෆුඩ් බාස්කට් එක. අපි තමයි ආහාර නිෂ්පාදනය කරන්න ඕනේ. මොකද මේ බටහිර රටවල් වල කැනඩාවේ එහෙම -30-40ට වගේ යන මේ වින්ටර් එකට. ඉතින් අපිට මේ ඒ බටහිර රටවල් වල වගා කරන්න තියෙන කාලේ ඉතාම අඩුයි. ඉතින් ආහාර නිෂ්පාදනය සඳහා අපිට මෙච්චර ඉඩක් තියෙනකොට ලෝකයේ වැඩිම ඉල්ලුම තියෙන්නේ කාබනික ආහාර වලට නම් ඒ සඳහා මිල අඩු වෙනවයි කියන එක මම විශ්වාස කරන්නේ ඉල්ලුම වැඩි වෙයි. අනික් පැත්තෙන් චානක ගෙනකොට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. දැන් හරි ඔක්කොම ඕගනික් හදනවා. දැන් චානකට හරි මේ ශේෂ්ත්‍රයට ප්‍රවිෂ්ඨ වෙලා ඉන්න ව්‍යවසායකයන්ට ව්‍යාපාරිකයන්ට ඒ ඕගනික් නිෂ්පාදනයේ පිළිවෙලක් වෙනවා. මමත් ඕගනික් හැදුවොත් මටත් ඔය වෙළඳ පොළට ප්‍රවිෂ්ඨ වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්. ඒකට එහෙම මාවතක් තියෙනවද? මොකක්ද ඒකට තියෙන සැලැස්ම කියලා කෙනෙක් විමසුවොත් එහෙම ප්‍රවිෂ්ඨ වෙන්න පුළුවන් ඕන ගොවි මහතෙකුට? අනිවාර්යෙන් ප්‍රවිෂ්ඨ වෙන්න පුළුවන් දසුන්. මොකද පළවෙනියෙන් මම කලින් කිව්වා වගේ අපි දේශීය වෙළඳ පොලේ ඉඩක් අපිට හැදෙයි කාබනික ආහාර සඳහා. දෙක අපි අපනයනය සඳහා අපි අපනයනය කරපු જાතියක් අපිට විශාල වෙළඳ පොලක් නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් දැනටමත් ওই කාබනික ආහාර
නිෂ්පාදනය කරන සමාගම් විශාල ප්‍රමාණයක් ලංකාවේ තියෙනවා. ඒ අයට සම්බන්ධ ගොවි සමිති, කාබනික ගොවි සමිති ලංකාවේ තියෙනවා. ඉතින් අපේ කාබනික මේ භෝග වගා කරන්න කැමති ගොවියන්ට මේ ගොවි සමිතිත් එක්ක සම්බන්ධ වෙලා මේ අපනයනයේ ක්‍රියාවලියට ඉතාමත් පහසුවෙන් සම්බන්ධ වෙන්න පුළුවන්. උන මෙච්චර ඉල්ලුමකුත් තියෙනවා නම් වෙළඳපොළ වටිනාකමකුත් තියෙනවා නම් චානකට හිතන විදිහට අපි මෙච්චර කියද්දිත් ගොවියා පරිවර්තනය වෙන්න අකමැති වෙන්නේ. මොකක්ද හේතුව? ඒක ඇත්ත වශයෙන්ම මේ මාකටිං කියන එක හරි පුදුම දෙයක් දසුන්. දැන් උදාහරණයක් විදිහට බලන්නකෝ අපි කොවිඩ් නිසා දවසකට මරණ 40ක් වුණා කියන්නකෝ. අපි මුළු රටම මේ ගැන තැති කරගෙන ඉන්නේ. අපි සියලු දෙනා මාස්ක් එකක් දාගෙන මේ හැමදේම වැළකීලා ඉන්න උත්සාහ ගන්නවා. නමුත් අපේ රටේ මේ කැන්සර් වලින් පිළිකාව හැදිලා ඒ හා ප්‍රමාණයක්ම අපේ රටේ නැති වෙනවා. හැබැයි ඒ ගැන අපි එච්චර කතාවතක් කරගන්නේ නැහැ. ඉතින් අපි දැන් මේකෙන් මිදෙන්න කාලේ හරි මේ ප්‍රාණාපකාරකමෙන් අපි දැන් මිදෙන්න කාලේ හරි. ඒකට ඇත්ත වශයෙන්ම ස්වර්ණමය අවස්ථාවක් අපිට හම්බෙලා තියෙනවා. ඉතින් අපේ බ්‍රිගේඩියර් කිව්වා වගේ මේ මයින්ඩ් සෙට් එක වෙනස් කරන එක තමයි අපිට තියෙන යුතුයකම දැන්. මේක රජයටවත් කෘෂිකර්ම නිලධාරීන්ටවත් මේකට අදාළ ආයතන වලටවත් ඒ සියලු දේටම වඩා අපි පුද්ගලයෝ වශයෙන් මම ලංකාවට ආදරේ මිනිස්සෙක් මම කැනඩාවේ තමයි ජීවත් වෙන්නේ. නමුත් අපේ පහුගිය අවුරුදු 15 පුරාම කරේ ලංකාවට විදේශ විනිමය උප එක. ඉතින් අපිට මේ අවස්ථාව ස්වර්ණමය අවස්ථාවක්. මේ අපේ ඔලු කාපු ඔලු ආපහු සැරයක් අපි සුවපත් කරගන්න ඕනේ. ඉතින් ඒකට ඉස්සල්ලාම පටන් ගන්න ඕනේ රටේ ජනාධිපතිතුමාටත් කලින් අපේ ගෙදර ඉන්න අපේ අම්මා තාත්තගේ ඉඳලා මේ මුළු සමස්ත සමාජයමයි දසුන්. අපි සියලු දෙනාම මේකට වග කියන්න ඕනේ. රජයට තියෙන විවේචන සහ පැසසුම් වෙනම කරන්න. මේ කාර්යය අපි වෙනුවෙන්. මේක ජනාධිපතිතුමාටවත් රජයටවත් නෙවෙයි. මේක මනුෂ්‍ය වර්ගය වෙනුවෙන්. මේ අපේ රට ශ්‍රී ලංකාව මේ පුංචි ජාතිය මේ නිදසුන මුළු ලෝකයටම සැපියොත් අපි මේ මුතු ඇටේ කියන ආසියාවේ මුතු ඇටේ කියන නමට නැවත වරක් අර්ථයක් ලබා දෙයි. ඇත්තරම තවත් දීර්ඝ කාලයක් අපි රසායනික පොහොර භාවිතා කළොත් අනුරාධපුර පොළොන්නරුව අම්පාර ওই කුඹුරු ටික තියෙයි. හැබැයි කුඹුරු ටික වගා කරන්න ගොවියන් නැති වෙයි. අද බලන්න සමහරවිට හැම ගමකම වකුගඩු දෙකම අහිමි වෙච්ච සමහර වකුගඩු ප්ලාන්ට් කරගෙන ඉන්න කී දෙනෙක් ඉන්නවද කියලා එක් තැනකදී අලුත් පරම්පරාවටත් වගකීමක් තියෙනවා. තමන්ගේ දෙමව්පියන් මේ උවදුරින් මුදව ගන්න තාරුණ්‍ය විදිහට මැදිහත් වෙන්න. කාලයක් අපි සිස්ටම් චේන්ජ් කරන්න ගත්තා. පුංචි පවුල රත්තරන් කිව්වා. ඊට පස්සේ අපි මෑතක ඉඳන් වැඩුණු පවුල රත්තරන් කියන තැනට ඇවිල්ලා තියෙනවා. අනෙක් තැන අපි කාලයක් අපේ තිබුණු ගොවිකමේ සාරවත්ව වයින් කරලා රසායනික පොහොර භාවිතයට ගොවිය යොමු කරන්න ප්‍රවර්ධන වැඩසටහන් කළා. දැන් අපි ආයෙමත් අපේ අර හෙළ ගොවිතැනට පරිවර්තනය වීමේ අවශ්‍යතාවය හඳුනගෙන තියෙනවා. ඒ කාර්යයට උර දීලා තියෙනවා. සමහර වෙලාවට අපි අල්ලගෙන තියෙන වැරදිම තැන් කියලා ඒ සියල්ල පිළිබඳව අවධානය යොමු කරනකොට ඔබට හිතනවා වෙන්න පුළුවන්. අපි අවසාන මිනිත්තු කිහිපෙ මුල ගැහෙමු. කාබනික වගාවෙන් ලක්ෂ ගණනේ උපයන්න කොහොමද කියන කාරණය සම්බන්ධයෙන් අපි ගැඹුරු සාකච්ඡාවක මේ කාරණාව තුළ විශේෂයෙන්ම කාබනික වගාවට යොමු වීමේ අවශ්‍යතාවය, ඒ ලැබෙන ප්‍රතිලාභ සහ අලුත් වෙළඳපොළක් නිර්මාණය වීම සහ අනෙක් පැත්තෙන් අලුතෙන් රැකිය අවස්ථාවන් නිර්මාණය වීම කියන මේ හැම කාරණාවක් පිළිබඳව අපි සාකච්ඡා කළා. එක් පැත්තකින් ගොවියා මේ කාරණාවට අනුගත වීම තුළ ඔහුට වැඩි වටිනාකමක් ලැබෙනවා වගේම නිෂ්පාදනයට වැඩි වටිනාකමක් ලැබෙනවා වගේම අනෙක් පැත්තෙන් අලුත් වෙළඳපොළක් නිර්මාණය වෙනවා. මේ මත පදනම ගොවියා මේ සඳහා යොමු වුණොත් කුමුදු ගුණවර්ධන මහත්මයා මේ තියෙන තැනින් කෘෂිකර්මාන්තයේ නැගිටී කියලා හිතෙන්නේ නැද්ද? ඇත්තටම මේ වස 20ත් එක්ක අපි කරපු ගනුදෙනුව අහවර කරන්න කාලය ඇවිල්ලා තියෙන්නේ. අපි හිතනවා ඒක ඉක්මනින් වෙනස් කළ යුතුයි. ඒ අර මම මුලින් සඳහන් කරත් මේකට සාධාරණ කාලයක් අවශ්‍ය බව. මේ වෙනසට ගොවි ජනතාව සූදානම් කරන එකත් මේ වෙනස් වෙන කාලය තුල වුන් මුහුණ දෙන ප්‍රශ්නවලට සාධාරණ විසඳුම් ගේන්නත්
ක්‍රමවේදයක් සැකසුනොත් මම හිතනවා ඇත්තටම ගොවි ජනතාව ඉක්මනින් මේක බාර ගන්නවා. ඔය දැන් කුමුදු මහත්තයා දැන් සමහර වෙලාවට රසායනික පොහොර භාවිතාව පිළිබඳව ප්‍රවර්ධන කරන කාර්ය සීමාව තුළ සමහරලාට ගොවි ජන සේවාවල හිටපු නිලධාරීන් ඇවිල්ලා ගොවි මහතුන් දැනුවත් කළා. මේ වෙලාවේ රජයේ ප්‍රතිපත්ති මේ තීන්දුවක් අරගෙන තියෙනවා 100% කාබනික වගාවට අනුගත විය යුතුයි කියලා. මේ වෙලාවේ ඔබතුමාලා ගොවි බිම් වලට ඇවිල්ලා කෘෂි පරිශ්‍රණ නිලධාරීන් හරි ගොවි ජන සේවා නිලධාරීන් හරි ගොවියන්ව ඍජුව මුණ ගැහිලා සම්මුඛව මේ පිළිබඳව දැනුවත් කිරීමක් කරන්නේ නැද්ද? ඇත්තටම ඔහුන් යම් උත්සාහයක් දරනවා මේ ක්‍රියාමාර්ගය සාර්ථක කරගන්න. යම් උත්සාහයක් සාධනීය පියවරක් නෙවෙයිද? අපි හිතන මෙහෙම දැන් මේකේ ගැටලු තිබෙනවා. මායක විවෘතව කිව යුතුයි. ඔහුන්ට ලැබිලා තියෙන සමහර විට උපදේශයන් වල ගැටලු. සමහර විට තවමත් නිසියාකාරව උපදෙස් නොලැබීමේ හේතු. එතකොට සමහර විට එක කෘෂි පරිශ්‍රණ නිලධාරි මහත්මයෙක් හෝ මහත්මියක් දෙන උපදේශي තවත් කෙනෙක් දෙන උපදේශය හා තියෙන ගැටුම ඒගොල්ලෝ මෙතෙක් සමහර විට සාම්ප්‍රදායිකව ඉගෙනගත්ත දේ ඒ විදිහටම මේ අවුරුදු 20ක් විතර ගිහිල්ලත් ඒකම සමහරට කියන අවස්ථාවන් මෙවැනි ගැටලු ගණනාවක් තිබෙනවා. ඉතින් මම හිතන්නේ කාබනික කෘෂි කර්මාන්තයේ අපි ඒකෙත් මේ යුගයක් පහු කරලා තියෙන්නේ. ඒක දැන් ජෛව විද්‍යාත්මක පැත්තට ගිහින් තියෙන දැන් බ්‍රිගේඩියර් කිව්ව විදිහටත් මෙතුමා කිව්ව විදිහටත් මෙතුමී කිව්ව විදිහටත් මේ සුද්ධ ජීවි තාක්ෂණය කියලා කියන්නේ ඇත්තටම ජෛව ජනන හරිත ජෛව තාක්ෂණයේ එක පියවරක්. ඒතර මේක ගිහිල්ලා තියෙන ඉස්සරහට. ඉතින් නමුත් අපේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් එහා සම්බන්ධ නිලධාරීන්නුත් සමහර විට මේ පියවරට එන්න ඕනේ. මම හිතන්නේ මේ පියවර ගැනීම සඳහා අවශ්‍ය කරන දැනුවත්භාවයන් සහ මේ මැදිහත් වීම කඩිනමින් සිද්ධ වෙන්න ඕනේ. ඒ කියන්නේ සමහරලාට ගොවියා Tamanට කාබනික පොහොරට අනුගත වේ යුතුයි. ඒ සඳහා උපදේශයක් ගන්න ගියපුවම නිවැරදි උපදේශයක් ලැබෙන්නේ නැති තැනක්ද තියෙන්නේ? ඇත්තටම නිවැරදි උපදේශයක් දෙන්න කියන මම හිතනවා තවමත් මේ කාබනික කෘෂි කර්මාන්තය දියුණු කරන්න ඕන නිශ්චිත ක්‍රමවේදය සාදා නිම කර අවසන් නැහැ කියලා. ඒ නිසා දැන් අපි අර මෙතුමියත් මතක් කරා ඇත්තට මේ ශාස්ත්‍රීය කාලයක් තිස්සේ අත්දැකීම් තියෙන මේ නිෂ්පාදකයෝ ඉන්නවා. ඒ වගේම ගොවි මහත්තුරු ඉන්නවා. මම හිතන්නේ අපි කඩිනමින් මේ අය එක තැනකට ගෙනල්ලා මෙයාගේ අත්දැකීම් ටික එකතු කරගෙන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඉන්න කෘෂි විද්‍යාඥයන්ට සම්බන්ධ කරගෙන ඇත්තටම රටට පොදු එක ක්‍රමවේදයක් හදන්න ඕනේ. මොකද මේකේ ගැටලු තිබෙන්නේ දැන් ගොවියට පොහොර නිෂ්පාදනය කරගන්න අපි කියනවනේ. එතකොට ඒකේ සමහර විට ප්‍රතිඵලයන් විවිධ වෙන්න පුළුවන්. එතකොට එන ප්‍රතිඵලයේ අනුව සාකයේ වර්ධනය හෝ සාකයෙන් ලැබෙන අස්තන්නේ ප්‍රශ්න ආවොත් ඒ ෆේල් වෙන්නේ ගොවිය තුරට මේ ෆේල් කියලා යන්නේ නැත්තම් මේකේ අසාර්ථකයි කියලා හිතෙන්නේ කාබනික කර්මාන්තය. මේ සංකල්පය. ඒතර ඒක ලොකු අපරාධයක්. ඒ නිසා අපි හිතනවා නිවැරදි ක්‍රමවේදයක් පෙළගස්සලා මේ නිවැරදි උපදේශයන් එක්ක මේක ක්‍රියාත්මක කරොත් අපේ රටේ ගොවි ජනතාව මේක බැහැර කරන්නේ නැහැ. ඉතා ඉක්මනින් මේක බාර ගන්නවා කියලා විශ්වාසයක් අපිට තිබෙනවා. තාරකා මේක අභියෝගයක්. ඇත්තට මේ අභියෝගය ජය ගන්න පුළුවන් වේද? මං කිව්වම නුවරඑළියට යන වෙලාවේ වැඩිපුරම අර ඒගොල්ලෝ රසායනික පොහොරත් එක්කම හිටපු අය හරි අමාරු නම් තේරුම් කරන්න. නමුත් ඒගොල්ලෝ එක කන්නයක් භාවිතා කරා. අද වෙනකොට ඒගොල්ලෝ ඉල්ලනවා. වැදගත් වෙන්නේ කියන්නේ ගොවි මහතුරු කියන්නේ අත්දැකීම් එක්ක දේවල් නිවැරදි කරගන්න අය. එයාලට අපි පොතේ පතේ දැනුම කිව්ව සැනින් ඒගොල්ලෝ මේ දේවල් ක්‍රියාත්මක කරන්නේ නැහැ. නමුත් අද වෙනකොට ඒගොල්ලෝ එතනට ඇවිත් ඉතින් මේක අර අපිට හැමදේම ලඝු කරන්න බෑ. දැන් සිංහල භාෂාව ගැන ගත්තාම මම මේ අමතර කාරණාවක් කියන්නේ හෙළ හවුල කියලා කුමාරතුංග මොනිදාස මහත්මයා ඇති කරන්න හැදුවා. නමුත් ඒකත් එහෙම භාෂාවවත් සීමාවක් මායින් මේ රාමු වලට කොටු කරන්න බැරි දෙයක්. ඉතින් එහෙම එකේ මේ සමාජයේ අවශ්‍යතාවය අපිට මේ සීමා වලට මායින් වලට කොටු කරලා රසායනික විතරයි කියලා කියන්න බෑ. මේක අවශ්‍යතාවය. ඒ අවශ්‍යතානුව කාලයත් එක්ක මේ දේවල් වෙනස් වෙන්න ඕන දේවල්. ඉතින් ඒ වෙනස මිනිස්සුන් තුළ ඇති කරන්න බැරි කමක් නැහැ කියන එක තාක්ෂණික උසස් කාබනික නිෂ්පාදන නිපදවල අපි තහවුරු කරලා තියෙනවා. අත්දැකීම් එක්ක අද වෙනකොට නුවරඑළි ගොවීන්ට පවා ඒක එතනට කැමැති වෙන තැනට පත් කරගන්න පුළුවන්කම ලැබුණා විවාගාව සම්බන්ධයෙන් විශේෂයෙන්ම. ඉතින් මම හිතනවා මේක නිවැරදි වෙයි. මේකට මිනිස්සු පෙළඹෙයි. මේ අත්දැකීම මේ කන්නෙන් ලබයි. ඒකත් එක්කම මේ පැත්තට යොමු වෙයි. මේක සමහර වෙලාවට කෙනෙකුට කියන්න පුළුවන් දැන් අපිත් එක්ක පාරම්පරික වගාව කරපු ගොවියා තමයි මේ වෙලාවේ කුඹුරු ඉන්නේ. හැබැයි කාබනික වගාවත් එක්ක අලුත් වෙළඳපොළ ඊට පස්සේ දේශීය වෙළඳපොළට එහා ගිහලා විදේශීය වෙළඳපොළ ආක්‍රමණය කිරීම එතනින් පස්සේ මේකට එන වටිනාකම ඊට පස්සේ නිරෝගීකම මේ සියල්ල එකතු වෙලා සමහරట్లాට මේ වෙලාවේ කුඹුරු ඉන්න ගොවියා නෙවෙයි ඊළඟ પરම්පරාව මේකට අනුගත වීමේ අවශ්‍යතාවයක් හඳුනා ගන්න බැරිද? නෑ
ඇත්තමටම කියන්නේ මම දැන් අර ගෝවීන්ව දැනුවත් කරන්න ගියාම සමහර අය ප්‍රතික්ෂේප කරනවා. ඒගොල්ලන්ට පොඩ්ඩක්වත් ඒක තේරුම් කරන්නවත් බැරි තැනක තියෙන. එයාලගේ මතෙම ඉන්නවා. හැබැයි ඒ ගෙදරම ඉන්න දරුවට ගිහින් මේක කරන්න මෙන්න මේකයි හේතුව පුතේ මෙහෙමයි කිව්වහම සමහරලාට අපි කියන දියර පොහොර ටැංකිය කරේ බැඳන් ස්ප්‍රේ කරන්නේ ඒ දරුවා. ඉතින් දරුවා හරහා අපිට පුළුවන් වුණා ඒක ක්‍රියාත්මක කරවන්න. ඊට පස්සේ දරුවා ඒක ගැහුවයින් පස්සේ කෘමිහානි ගොඩක් අවම වුණායින් පස්සේ රුපියල් 15000ක් විතර හෙක්ටාරයකට අර කෘමිනාශක භාවිතය නිසා වෙච්ච වියදම නැති වුණායින් පස්සේ ඔන්න ගොවි මහත්තයා කියනවා මේක කරපේක හොඳයි නේද? මේකෙන් මෙච්චර ලාභයක් මට ආවා නේද කියලා. ඒ කියන්නේ අස්වැන්නටත් අමතර තව ආදායමක් ආවා නේද කියන එක එයාට පස්සේ තමයි තේරුම් යන්නේ. ඉතින් ඇත්තටම දරුවන් දැනුවත් කිරීම ගොඩාක් වැදගත් වෙනවා. මොකද ඒගොල්ලෝ දැනුවත් කරන්න පහසුයි. ඒගොල්ලෝ අර දැඩි මතිමතාන්තරවල හිර වෙලා රාමු වෙච්ච අය නෙවෙයි. ඒගොල්ලන්ට අලුත් තාක්ෂණික දේවල් ගැන කතා කරද්දී ඒගොල්ලෝ අපිටත් වැඩිය වේගෙන් ඒක ඉගෙන ගන්නවා. මොකද මම ගොඩක් වෙලාවට දරුවොත් එක්ක සාකච්ඡා කරලා තියෙනවා. මගේ ආයතනයේ වැඩ කරන්නේත් ගොඩක් තරුණ පිරිස්. ඉතින් ඒ ළමයි මේකට ඇත්තටම යොමු වෙලා සමහරවිට අර සීමාවෙන් එහාට ඒ වෙනුවෙන් කැපවීම කරනවා. ඉතින් ඒ කැපවීම කරන්නේ මේ තාක්ෂණයේ තියෙන කුතුහලයත් එක්ක. ඇත්තටම කාබනික තාක්ෂණය කියන්නේ හරි කුතුහලජනක දෙයක්. ඉතින් ඒ තාක්ෂණ දේවල් වලට ළමයිව නැඹුරු කරලා ඒ තාක්ෂණික ක්‍රම හඳුන්වා දීම හරහා ලොකු වෙනසක් ඇත්තටම කරන්න පුළුවන් සමාජය තුළ. බ්‍රිගේඩියර් සමාජලට මේක අභියෝගයක්. ඒ අභියෝගයේ ජය ගන්න එක් තැනකදී ඔබට ඉන්නේ තරුණ කණ්ඩායමක්. ඊට පස්සේ අපේ ගොවි බිම් වල අයිතිය ඉන්නේ ඊට පස්සේ කුඹුරට බහින්නේ ඉන්නේ තරුණ කණ්ඩායමක්. පරිවර්තන එතනින් පටන් ගත යුතුයි කියලා හිතෙන්නේ නැද්ද? අනිවාර්යයෙන්ම තරුණ කණ්ඩායම තමයි මේකට යොමු කරන්න ඕනේ. අතරම යුද හමුදාවේ ඉන්නේ බොහෝ කණ්ඩායම අවුරුදු 40ට අඩු කණ්ඩායමක්. ඉතින් ඔවුන්ට අපි මේ ගැන අවබෝධයක් ලබා දෙන්න ඕනේ. අපි අවබෝධයක් ලබා දීලා තියෙනවා. ඔවුන් මම දැක්කා මේ පහුගිය කාලේ බොහොම කැමැත්තෙන් මේ හෙළ ගොවිතැන අපේ තිබිච්ච පාරම්පරික දේවල් ජෛවෝපගත ගොවිතැන ඒ පිළිබඳව ඔවුන් නිතරම කතා කරනවා. ඔවුන් මේ පිළිබඳව මේ කුතුහලයක් ඇති වෙලා තියෙනවා මේ මොකද්ද අපේ හෙළ ගොවිතැන කියන එක පිළිබඳව අවබෝධයක් ලබා ගන්න. ඉතින් අපි මේ අවබෝධය අපේ පුහුණු පාසල හරහා ලබා දීලා තියෙනවා. ඒ ලබා දෙන්න පුළුවන් බොහොම මේක කැමැත්තෙන් තමයි මේගොල්ලෝ මේක වැළඳගන්නේ. ඉතින් ඒක ඒගොල්ලෝ විතරක් නෙමෙයි ඒගොල්ලන්ගේ පවුල් වලටත් මේක ව්‍යාප්ත වෙනවා. ඉතින් ඒ වගේ රැල්ලක් තමයි දැන් මේ ඇතිලා තියෙන්නේ. දැන් ඔබතුමාලගේ මේ අලුත් අභියෝගයත් එක්ක ඉදිරියේදී කොහොමද ඔබතුමාලගේ සැලසුම තියෙන්නේ? ලබන කන්නේදී කාබනික වගාවෙන් කොච්චර ආදායමක් උපයන්නද ඔබතුමාලා උත්සාහ කරන්නේ? අපේ මේ තියෙන වගාවල් වලින් අපි දැනට ඉතාමත් හොඳ මිරිස් වගාවක් කරගෙන යනවා. ලංකාවේ පළවෙනි වතාවට බැවිලි කර්මාන්ත සහ අපනයන කෘෂිකර්ම අමාත්‍යාංශයත් එක්ක අක්කර 200ක පමණ මිරිස් වගාවක් කරගෙන යනවා. මේ මිරිස් වගාව දැනට අපි අක්කර 50ක් වගා කරලා අවසන් කරලා දැන් අවසන් අදියරේ පල් නෙළමින් පවතිනවා. මම කියන්න සන්තෝෂයි මේකේ පළවෙනි අස්වැන්න අපි එළඹෙන සතියේ කියන්නේ 13 වෙනිදා දින රජයට නිල වශයෙන් බාර දීමට කටයුතු සූදානම් කරලා තියෙනවා. ඉතින් අපේ බලාපොරොත්තුව මේ අක්කර 200න් වියලි මිරිස් ටොන් 200ක් සහ අමු මිරිස් ටොන් 800ක් නිෂ්පාදනය කරන්න. එතකොට මේකට දැන්ට අපිට වෙළඳ පොලක් ලැබිලා තියෙනවා. වියලි මිරිස් වලට රජයේ අනුමත මිල රුපියල් 300ක මිලක් අපිට ලැබිලා තියෙනවා. ඉතින් මේක තුලින් අපේ 98%ක්ම මේ රටට වියලි මිරිස් ආනයනය කරනවා. ඒ ආනයනය කරන යන විදේශ විනිමය අපේ රට තුළ රඳවා ගැනීමට අපිට හැකියාව ලැබිලා තියෙනවා. ඒ වගේම ඔබතුමාලා ඉදිරියේදී කාබනික වගාවත් එක්ක කරන ගනුදෙනුවත් එක්ක ඔබතුමාලගේ ඉදිරි ඉලක්කයන් තියෙන්නේ ඔබතුමාලා මෙට්‍රික් ටොන් 2ක් ඔබතුමාලගේ ගොවි බිම් වල නිෂ්පාදනය කරන ඉදිරියේදී වර්ධනය කරගන්න පුළුවන් වේද? ඒ තුල ඔබතුමාලා නවතේද? මොකක්ද ඔබතුමාලගේ ඊළඟ සැලසුම් තියෙන අනිකුත් නිෂ්පාදනවල? හැම නිෂ්පාදනයක්ම දැන් අපි අඹ වගාවක් කරලා තියෙනවා අපේ ගොවි බිම් තුල මේ වසරේ පමණක් අඹ TJC කියන අඹ වර්ගයෙන් පැල අපි 40000ක් රෝපණය කරලා තියෙනවා. මේ වසරේත් අපි තව අඹ පැල 20000ක් රෝපණය කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව රටේ තියෙන පොල් අවශ්‍යතාවයක්. පොල් දැන් ගාන ඉහළ ගිහිලා තියෙන්නේ. පොල් හිගයක් තියෙනවා. ඉදිරියේදී පොල් හිගයට පිළිමයක් වශයෙන් අපි අක්කර 1000ක පොල් පැල 64000ක් හිටවන්න සීලම සැලසුම් සකස් කරලා තියෙනවා. දැන්ටත් අපි පොල් පැල 1000ක් පමණ රෝපණය කරලා 10000ක් රෝපණය කරලා තියෙනවා. ඉදිරියේදී ඊට අමතරව
තවත් කුළුබඩු වර්ග වගා කරන්න අපි කටයුතු සූදානම් කරලා තියෙනවා. ඔබ දන්නවා පහුගිය කාලේ රටේ තිබුණා ලොකු කහ හිගයක්. ඒ කහ හිගය ඇති වුණේ කහ අපනයනය ආනයනය සීමා කරපු නිසා. ඒ සීමා කිරීම තුලින් අපේ අඩුවක් තිබුණා. අපේ වෙළඳ පොලේ හිගයක් ඇති වුණා. ඒ කාල සීමාවේදී දේශීය ගොවින් හිටියා කහ බීජ වගා කරන්න පෙළපිලා. නමුත් අපිට බීජ තිබුණේ නැහැ. අපි නියම ව්‍යාපෘතියක් විදිහට කහ බීජ වෙනුවට කහ පැල 50000ක් හිටෙව්වා. ඒ හිටවල දැන්ට අස්වැන්න නෙළුමින් පවතිනවා. ඒක සාර්ථකයි. අපි ගිය සතියේත් බැලුවා ඒක හොඳ සාර්ථකත්වයට පත් වෙලා තියෙනවා. ඉතින් අපි ගාව දැන්ට යුද හමුදාව සතුව කහ බීජ තියෙනවා. ඉතින් ගොවි මහත්තයෙක් හෝ යම්කිසි සංවිධානයක් ඉන්නවනම් අපිට පුළුවන් කහ බීජ උන්ට නිකුත් කරන්න. ඒ හැකියාව අපිට තියෙනවා. අනිකුත් නිෂ්පාදන වෙන අනිකුත් බීජත් ඔබතුමාලා මේ විදිහට ලබා දෙන සූදානමක් තියෙනවා. අනිවාර්යයෙන් අපි දැන් කෘෂිකර්ම අමාත්‍යාංශයත් එක්ක සම්බන්ධතාවයෙන් දෙමුහුන් බඩිරුඟු අක්කර 25ක වගා කරලා තියෙනවා. ඒක අපි දෙන්නේ බීජ සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිර්දේශයක තමයි අපි ගොවි මහතුන්ට ටිකිට් කරන්නේ. ඒත් එක්කම අපි තල වගාවක් කරලා තියෙනවා අක්කර 50ක. මේ තලත් දැන් අස්වැන්න නෙලලා තියෙනවා. ඉදාපත් හොඳ තත්ත්වයේ බීජ අපිට ලැබිලා තියෙනවා. ඒකත් අපි නිකුත් කරන්නේ ගොවි මහතුරුන්ගේ බීජ අවශ්‍යතාවය සපුරා ගන්න පමණයි. සමහර වෙලාවට යුද හමුදාව නොපෙනෙන කාර්යභාරයකට උර දීලා තියෙනවා කියලාත් කියන්න පුළුවන්. සමහරලාට වුන් රජයේ හෝ රටේ හෝ මහජනතාවගේ අවශ්‍යතාවයක් තියෙන කොතනද එතන වුන් උර දීලා කටයුතු කරන. ඒ මත පදනම මෙවර මේ ප්‍රතිපත්තියක් විදිහට රජය අරගෙන තියෙන කාබනික පොහොර වලට කෘෂිකර්මාන්ත යොමු කිරීමේ බාරදූර කර්තව්‍ය තුලත් සැලකිය යුතු බරක් ඔවුන්ගේ උරබට තියාගෙන තියෙන ඒ සංකල්පය සාර්ථක කිරීම වෙනුවෙන් ඒ සඳහා වන ක්‍රියාත්මක භාවය ඔබතුමා සඳහන් කරේ. එක් පැත්තකින් අපි කෘතඥ විය යුතුයි යුද හමුදාව හැම කාර්යයකදීම ඔවුන් සමහර වෙලාවට සීමාවෙන් එපිටට ඇවිත් මහජනතාව වෙනුවෙන් කරන ඒ කැපකිරීම සම්බන්ධයෙන් චානක අවසන් විනාඩි කිහිපේ ඉන්නේ. ඇත්තටම කොච්චර කාලයක් වෙනවද ඔබ දැන් මේ කියන කාබනික වෙළඳ පොළත් එක්ක කරන ගනුදෙනුවට ශ්‍රී ලාංකීය ගොවියත් එක්ක? අපි දැන් අවුරුදු 15ක් ඉඳන් මේ ව්‍යාපාරය කරගෙන යනවා. ඉදිරි සැලැස්ම මොකද්ද? ඉදිරි සැලැස්ම ඇත්තටම අපිට විශාල වෙළඳ පොළක් නිර්මාණය වෙලා තියෙනවා දැන්. අපේ උත්සාහය ලංකාවේ මේ කාබනික ගොවිතැන්ට යොමු වෙන්න කැමති අයට අපිට පුළුවන් උපරිම දායකත්වය ලබා දෙන්න. ඒ අය කරන නිෂ්පාදන වලට guaranteed buyback එකක් නැත්නම් අනිවාර්යෙන් අපි ඒ නිෂ්පාදන ලබා ගන්නත් ඒ සඳහා සාධාරණ මිලක් ලබා දීලා ඒ අයව මේ දුප්පත් ගොවියා කියන සංස්කෘතියෙන් මිදලා ව්‍යවසායකයන් කිරීම තමයි අපේ බලාපොරොත්තුව. කාට හරි තේරෙනවා නම් අක්කර 20ක් හදනවා කොස් මන් දෙනවා පොලොස්. සාමාන්‍යයෙන් මේ වෙළඳ පොළට දාන මිලයි ඔබට දෙන මිලයි අතර බැලුවොත් කෙනෙකුට ගොවියෙකුට කොච්චර මුදලක් ලබා ගන්න පුළුවන්ද? ඔව් අත් වශයෙන්ම මම කලින් කිව්වා වගේ දසුන් මේ ඕගැනික් සර්ටිෆයිඩ් කිව්ව ගමන් අපිට වැලියු ඇඩිෂන් එකක් හම්බ වෙනවා. 10%ක්වත් අඩුම තරමේ හම්බ වෙනවා. ඉතින් ඒ නිෂ්පාදන අපි පොලොස් ගෙඩිය රට යවන්නේ නැහැ. ඒ තුලින් අපි ඉනොවේටිව් ප්‍රොඩක්ට් එකක් හදනවා. උදාහරණයක් වශයෙන් පොලොස් වලින් දැන් ඔය බටහිර රටවල් වල plant based diet කියන එක ඉතාමත් ප්‍රසිද්ධ වෙලා තියෙනවා. ඉතින් මස් වෙනුවට ඒ අය පොලොස් අරගෙන ඔය බර්ගර්ස් වගේ දේවල් ඒ වගේම ඔය පුල් පෝක් කියලා තියෙනවා. ඒ ඌරු මස් වෙනුවට ඒගොල්ලන් මේ අපේ පොලොස් අරගෙන බාබිකියු සෝස් දාලා ඉතාමත් රස කෑම හදා ගන්නවා. ඉතින් අපි හැම වෙලාවෙම කාබනික නිෂ්පාදන සඳහා වැලියු ඇඩිෂන් එකක් අද වෙළඳපොළ ජාත්‍යන්තර වෙළඳපොළ තුල නිර්මාණය වෙලා තියෙනවා. දැන් සමහර වෙලාවට කෙනෙක් කියන්න පුළුවන් මං කාබනික පොහොර දාලවල පොඩ්ඩක් රසායනික පොහොර දැම්මයි කියලා. දැන් ඔය කියන කාබනික පොහොර භාවිතා කරලාගේ සම්පූර්ණ වගාව තුළ කෙනෙක් රසායනික පොහොර යම් හේකින් චුට්ටක් පාවිච්චි කරොත් ඔය කියන ජාත්‍යන්තර වෙළඳපොළට අපේ නිෂ්පාදනය යවනකොට ගැටලුවක් තියෙනවද? කොහොමද ඒක 100%ක්ම කාබනික නිෂ්පාදනයක් කියලා අඳුරගන්නේ චානක? ඔව් අනිවාර්යෙන් එහෙම කෘෂි රසායනික ද්‍රව්‍ය පාවිච්චි කිරීම තහනම් ජාත්‍යන්තර කාබනික නීති රීති අනුව විශේෂයෙන් කාබනික නිෂ්පාදනයක් කරනවා නම් ගොවි පොලේ ඉඳන් ප්‍රොසෙසිං සෙන්ටර් එක වෙනකන් ඊට පස්සේ ප්‍රොසෙස් කරලා පිටරට යවුවන් පස්සෙත් සහතිකකරණයක් තියෙනවා. මේ කන්ට්‍රෝල් යුනියන් කියන ජාත්‍යන්තර සහතික
කරණය ඇතුළත ඒ රටෙන් රටට ආවේනික වූ ජාත්‍යන්තර කාබනික සහතිකයක් තියෙනවා. ඉතින් මේ ප්‍රොසෙස් එක තුළ කිසිම රසායනික අමුද්‍රව්‍යයක් පාවිච්චි කිරීම තහනම්. ප්‍රිසර්වේටිව් එකක්වත් ස්ටේබලයිසර් එකක්වත් පාවිච්චි කිරීම තහනම්. ඉතින් මේ අවස්ථාවේදී අපි සමහර වෙලට ගොවියන්ට ප්‍රශ්නයක් පැන නගින්න පුළුවන්. හරි දැන් අපි කාබනික ගොවිතැන්ට යොමු වෙනවා. ඕගොල්ලන් වගේ අය කාබනික නිෂ්පාදන පිටරට ගිහිල්ලා ඕගොල්ලන් තමයි වෙළඳ පොළ දැන් අපි මොකද කරන්නේ කියලා. මොකද ජාත්‍යන්තර නීති රීති අනුව මේ ඉන්කන්වර්ෂන් පීරියඩ් එක සාමාන්‍යයෙන් අවුරුදු 3ක කාලයක් ගත වෙනවා. ඒ හින්දා මම යෝජනා කරනවා මේ ඉන්කන්වර්ෂන් පීරියඩ් එක ඇතුළත අපි අපේ ගොවියට වැලියු ඇඩිෂන් එකක් අරන් දෙන්න ඕනේ. මේක මේ අපි මේ රසායනික ඉඳලා කාබනික වෙනවයි කියන මේ සංක්‍රාන්තික සමය මේ ඉන්කන්වර්ෂන් පීරියඩ් එකට ඉන්කන්වර්ෂන් සර්ටිෆයිඩ් කියලා හරි අපි වැලියු ඇඩිෂන් එකක් අරගෙන දෙන්න ඕනේ. ඇත්ත වශයෙන්ම වෙළඳ පොළ ඒ සඳහා සූදානම් දසුන්. මොකද දැන්ටමත් ජාත්‍යන්තර වෙළඳ පොලේ ඕල් නැචුරල් කිව්වහම වැඩි මිලක් හම්බෙනවා අර කන්වෙන්ෂනල් ප්‍රොඩක්ට් එකට වඩා. ඉතින් ඉන්කන්වර්ෂන් කියලා කිව්වහම තව අපිට අගයක් එකතු කරන්න පුළුවන්. ඉතින් මේ අපි මේ යන මේ සුබදායක ගමනේ අපි ගොවියව තමයි ආරක්ෂා කරගන්න ඕනේ දසුන්. ඔව්. දැන් චානක මේ වෙලාවේ ජාත්‍යන්තර වෙළඳ පොළ තුල කාබනික වගාවට තියෙන තැන ඔබ සඳහන් කළා. ඔව්. දේශීය වශයෙන් මේ වෙනකොටත් කාබනික පොහොර යොදාගෙන වගා නොකරන එහෙත් විදේශීය වෙළඳ පොලේ ඉල්ලුම තියෙන භෝග මොනවද? නිෂ්පාදන මොනවද? ඔව් දැන් අපේ කලින් කිව්වා වගේ පොල් වලින් කරන නොයෙකුත් නිෂ්පාදන තියෙනවා. ඉන් පස්සේ අපිට ප්ලාන්ට් බේස් ඩයට් කියන එක ප්‍රසිද්ධ නිසා අපේ ඔය පොලොස් ඒ වගේම මේ අපේ තියෙන මේ වෙජිටබල්ස් වල එළවලු වලින් අපිට නිෂ්පාදන බොහොමයක් පිටරටට යමන්න පුළුවන්. පළතුරු ඕගැනික් පළතුරු සහ එළවලු තමයි අද බටහිර රටවල් වල වැඩිම වෙළඳාම් වෙලා තියෙන්නේ. ඉතින් අපේ සවුත් ඒෂියන් මේ ඩයට් එක ඇතුලේ තිබුණ අපේ මේ ආහාර සංස්කෘතිය තමයි අද පිටරටවල් වල මිනිස්සුන්ට මේ ඕන වෙලා තියෙන්නේ. මොකද දැන් මේ අපේ තිබිච්ච උදාහරණයක් විදිහට කහ වලින් මේ ඉන්ෆ්ලමේෂන් මේ ඇන්ටි ඉන්ෆ්ලැමටොරි කියන එකට මේ මිනිස්සු බෙහෙත් යොදා ගන්නවා. අපේ රටේ තියෙන කහ මේ නැචරලි අපිට හම්බ වෙන කුර්කුමින් කන්ටෙන්ට් එක 4%ත් 6ත් අතර වගේ. හැබැයි මේක අපි තාම මාකට් කරලවත් නැහැ. ඉතින් අපිට වෙළඳ පොලේ විශාල ඉඩක් තියෙනවා. මොකද මේ අපේ තිබිච්ච ආහාර සංස්කෘතියට තමයි ගොඩක් අය දැන් අනුගත වෙන්න හදන්නේ. දැන් නියුට්‍රිෂස් ඩයට් එකක් වෙනුවට බැලන්ස් ඩයට් කියන එක තමයි මේ අය දැන් වැඩියෙන්ම කැමති. ඉතින් අපිට තියෙන්නේ මේ බැලන්ස් ඩයට් කියන එක. ඉතින් අපේ මේ කෘෂිකර්මාන්තයේ ASCII මම නැවතත් කියනවා දසුන් අපේ තිබිච්ච බ්‍රෑන්ඩ් එක හරි ලස්සන එකක්. අපිට මේ අධිරාජ්‍යවාදීන් තමයි ගෙනල්ලා පුරුදු කරේ මේ වගේ එක දැන් තේ ගත්තොත් තේ විතරයි වමන්නේ. නමුත් අපේ තිබුණේ මික්ස් ක්‍රොප්ස්. අපේ තිබුණේ මොනෝ ක්‍රොප්ස්. එතකොට අපි අර පිටරට යවන්න අපනයන භෝගයක් හදාගෙන එළවලු පළතුරු සහ අනෙකුත් භෝග ගෙදර කෑමටත් හදාගෙන ඊටම සස්ටේනබල් විදියට තමයි අපේ මේ ගොවිතැන කෘෂිකර්මාන්තේ නිර්මාණය වෙලා තිබුණේ. ඉතින් මේ කාබනික තැනට යනවයි කියන එක අභියෝගයක් වුණත් ඊටමත් පහසුවෙන් ජය ගන්න පුළුවන් කියන එක තමයි අපි විශ්වාස කරන්නේ. ඉතින් අර කුමුදු මහත්තයා කිව්වා වගේ ඒකට තම සාධාරණ පිළිවෙලක් අපි මම විශ්වාස කරනවා රජය විසින් ඒක සකස් කරයි කියලා. ඒ නිසා අපි මේ වෙළඳ පොළ අපිට ජයග්‍රහණය කරන්න සුවිශේෂී අවස්ථාවක් හම්බෙලා තියෙනවා. ගොවියන්ට වගේම අවසාන ප්‍රශ්නේ චානක තරුණ ව්‍යවසායකයන්ට ඉඩක් තියනවාද ජාත්‍යන්තර වෙළඳ පොළට කාබනික් වගාව හරහා යොමු වෙන්න ඔබට වගේම? අනිවාර්යෙන්ම දසුන්. ඇත්ත වශයෙන්ම මම කලින් කිව්වා වගේ organic is the future. අපේ දැන් ඉන්න තරුණ ජවය තමයි අපේ රටේ අනාගතය වෙන්නේ. ඉතින් මේ දුප්පත් ගොවියා කියන මානසිකත්වයේ මිදිලා අපි අපේ මේ තරුණ ප්‍රජාවට අපි මේ ගොවියා කියන්නේ මේ උපාධියකනුත් එහාට ගිය මේ උපාධියක් තියෙන කෙනෙක්. ඇත්ත වශයෙන්ම මේ අපි ගොවි පොලකට ගියාම හැම මොහොතක්ම හරිම යුනික්. ඒකට
ඒ ගොවියම තමයි සම්බන්ධ වෙන්නේ. ඒක හරිම මම කලින් කිව්වා වගේ හරි පෞද්ගලික මොහොතක්. ඉතින් මේ අපේ තරුණ ගොවියන්ට කාබනික වගාවට යොමු වුණොත් මේ අපේ රට විතරක් නෙමෙයි මේ මුළු ලෝකෙම ජය ගන්න පුළුවන් කියලා මම උදාහරණයක් දසුන්. මම ව්‍යාපාර පටන් අරගත්තේ මුකුත් අතේ තියාගෙන නෙවෙයි. මම අපේ රටේ තිබිච්ච අපේ දේ අරගෙන ගිහිල්ලා අපේ විදිහට මේ බටහිර රටවල් වල මිනිසුන්ට දුන්න නිසා තමයි මං අද මගේ මේ ඉන්න තැන ඉන්නේ. හැබැයි අපිත් එක්ක වැඩ කරන මේ සියලුම කාබනික ගොවියෝ ඔය දුප්පත් ගොවියන්ගේ කියන කුලයට අයිති වෙන්නේ නැහැ. ඒ අය ඊටමත් මං හිතනවා සාර්ථක ජීවිතයක් ගත කරන පිරිසක් කියලා තමයි මම දැකලා තියෙන්නේ. මං අත්විඳලා තියෙන්නේ. ඉතින් අපේ තරුණ පරම්පරාවට මං තාමත් ආදරයෙන් කියනවා මේ අපිට ලැබිලා තියෙන අවස්ථාව එකට එකතු වෙලා ජය ගමු කියලා. බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ගොවියා රජ කරන කාබනික වගාව පිළිබඳව සමහර වෙලාවට දේශීය ගොවියෙක් ඊට පස්සේ නියෝජනයක් අනෙක් පැත්තෙන් දියර පොහොර නිෂ්පාදනය පිළිබඳව ව්‍යවසායකත්වයක් එක්ක වෙළඳ පොලක් ජයගත්ත කෙනෙක් අනෙක් පැත්තෙන් මේ කාබනික වගාවට අනුගත වීමේ ප්‍රතිපත්තිමය තීරණය සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් මේ මහා බරක් උරට ගත්ත ශ්‍රී ලංකා යුද හමුදාවේ නියෝජනයක් අනෙක් පැත්තෙන් කාබනික වගාවෙන් ජාත්‍යන්තර වෙළඳ පොළ අතික්‍රමණය කළ ශ්‍රී ලාංකිකයෙක් මේ සංකලනය තුළ මා විශ්වාස කරනවා ඔබට අලුත් මාවතක් නිර්මාණය කරලා දෙන්න සහ අලුත් බලාපොරොත්තුවක් එක්ක අලුතෙන් හිතන්න මාවතක් නිර්මාණය කරලා දෙන්න අපිට හැකියාව ලැබුණා කියලා බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා රජරට ප්‍රගති ව්‍යවසායකයන්ගේ සංගමේ සභාපතිතුමන්ට කුමුදු ගුණවර්ධන මහත්මයාට සහභාගීත්වය සම්බන්ධයෙන් ආයුබෝවන් කියලා ඔබතුමාට වැඩසටහන සමු දෙන්නේ. ඒ වගේම කාබනික දියර පොහොර ව්‍යවසායිකාවක් විදිහට හඳුනා ගන්න තාරක අජාදලික මහත්මිය බෙහෙවින්ම ස්තුතියි ආයුබෝවන් කියලා වැඩසටහන සමු දෙන්නේ. ඒ වගේම ශ්‍රී ලංකා යුද හමුදාවේ කෘෂිකර්ම සහ පශු සම්පත් අධ්‍යක්ෂක මණ්ඩලයේ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් අරුෂ රාජපක්ෂ මහත්මයාට බෙහෙවින්ම ස්තුතියි සහභාගීත්වයට ආයුබෝවන් ඔබතුමන්ට. ඒ වගේම කාබනික නිෂ්පාදන ව්‍යාපාරිකයෙක් විදිහට ජාත්‍යන්තර වෙළඳ පොළ ජයග්‍රහණය කරපු චානක කුරේරා මැතිතුමන්ට බෙහෙවින් ස්තුතියි ආයුබෝවන් කියලා වැඩසටහන සමු දෙන්නේ. සියලු දෙනාගේම බලාපොරොත්තුව අලුත් රටක අලුත් බලාපොරොත්තුවක් එක්ක නිරෝගීමත් ජනතාවකට හිමිකම ලබන්න අවශ්‍ය කරන වටපිටාව නිර්මාණය කර දීම ජනාධිපතිතුමා ගත්ත තීන්දුව 100%ක් නිවැරදි කියන තැන මතය ගොඩනැගිලා තියෙනවා. හැබැයි ක්‍රියාත්මක භාවය පිළිබඳව යම් තැන්වල යම් ගැටලු තිබෙනවා. මේ ක්‍රියාත්මක භාවයේ ගැටලුත් निराකරණය කරගත්තොත් අතිගරු ජනාධිපතිතුමන් රටේ හෙට දවසේ පිළිබඳව අනාගත පරපුර පිළිබඳව ජනතාව පිළිබඳව හිතලා ගත්ත මේ තීන්දුව සාක්ෂාත් කරගත්තොත් සියලු දෙනාට නිරෝගීමත් රටක අලුත් වෙළඳ පොලක් නිර්මාණය කරගෙන අපි අපේක්ෂා කරන ආර්ථික ප්‍රතිලාභات පත් කරගන්න හැකියාව ලැබෙවි. ඒ වෙනුවෙන් අපි ආකල්පමය වෙනසක් එක්ක මේ අභියෝගය ජය ගන්න පෙළ ගැහෙමු. එයයි ඔබේ යෝජනාව, එයයි මගේ යෝජනාව. විශ්වාස කරන යෝජනාවේ ඔබත් ඉන්නවා කියලා අපි සමුගන්නවා. යලිමුණ ගැහිම ලබන ඉරිදා.